right මම හිතන්නේ අපි සතියකට පස්සේ අද සම්බන්ධ වෙනවා. තවදුරටත් අපි කතා කරමින් සිටින්නේ මේ ණය නිපැයුම් දීර්ඝ විස්තර කරන විදිහට. අපි ගිය සතියේදී අපි නැවැත්තුවේ පාරිභෝජන ණය පහසුකම් මම හිතන්නේ මෙතෙන්ට එනකන් කරා එතනින් එහාට තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකෙදි මූලික වශයෙන්ම අපි පාරිභෝජන එහෙම නැත්නම් අපි කියනවා කන්සම්ප්ෂන් ලෝන් කියලා. එතකොට මේක අපි මම කලින් කියපු අවස්ථාවක වගේ අපි බලනවා මූල්‍ය ප්‍රවාහවල ප්‍රමාණය අනුව තීරණය වෙන ණය මුදල. මම එදා කියවන උදාහරණයකට අපි ගත්තොත් අපි ගිහිල්ලා බැංකුවකට ගිහිල්ලා ණය මුදලක් ඉල්ලනකොට පෞද්ගලික පරිහරණය සඳහා ඒගොල්ලෝ කියනවා දැන් ගන්න පඩිය කොච්චරද ඒ හා සමානව මෙච්චරක් දෙන්න පුළුවන්. අන්න ඒ වගේ කතන්දරයක් තමයි පරිභෝජන ණය පහසුකම් කියලා කියන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් මේකෙදි මූලික වශයෙන් බලන දෙයක් තමයි මාසික ආදායම කොච්චරද? මොකක් සඳහාද පාවිච්චි කරන්නේ? මොකද්ද සුරුකුම? ඒ වගේ දේවල් බලනවා. උදාහරණයක් අපි ගත්තොත් නිවාසනයක් ගන්නකොට ඒ අදාළ දේපල සුරුකුමක් හැටියට එනවා. ඒ වගේම අපි පෞද්ගලික ණය මුදලක් ගත්තොත් ගොඩක් වෙලාවට සුරුකුමක් හැටියට දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් අපි යම් ආකාරයකට අපි දැනට ලබා ගන්නා ණය මුදල ආදායම තහවුරු වන ආකාරයේ අපි ලියුමක් හරි HR ඩිපාර්ට්මන්ට් එකෙන් ගන්න ලියුමක්. එහෙම නැත්නම් සැලරි එකේ වන්න. අන්න ඒ වගේ කතන්දරයක් තමයි එතෙන්දී භාවිත වෙන්නේ. ඒතකොට මාසික ආදායමත් අපි තහවුරු කරගන්න. එතකොට සාමාන්‍යයෙන් බහුලව අපිට දැන් හම්බෙන්න තියෙන ණය පහසුකම් තමයි හවුසින් ලෝන් වෙන්න පුළුවන්, පර්සනල් ලෝන් වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් කාඩ්. ඔය වගේ තමයි සාමාන්‍යයෙන් පර්සනල් කියන්නේ කන්සම්ප්ෂන් එහෙම නැත්නම් අපි පාරිභෝගික කටයුතු සඳහා පාවිච්චි කරන ණය නිපැයුම් කියලා හඳුනගන්නේ. එතකොට මම අර එදා කිව්වා වගේ දැන් මේක එකක් වැදගත් වෙන්නේ දැන් අපි අර කියන විදිහට පුද්ගලයෝ අපි හඳුනාගත්තාම යම් යම් ශාස්ත්‍රයක වැඩ කරන පුද්ගලයෝ කියලා ඒ පුද්ගලයෝ හඳුනා ගැනීම තුලින් අපිට ඒගොල්ලන්ගේ පුද්ගලයන්ගේ පාරිභෝගික අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ඇහෙන්නේ නැද්ද පොඩ්ඩක් ඉන්න. දැන් ඇහෙනවද? එනවා සර්. right. එතකොට ඒ පාරිභෝගික ණය කටයුතු වලදී මොන අවශ්‍යතාවද? ඒ කියන්නේ දැන් අපි අර ගිය සති කතා කරේ අපි තුමුකෝ යම් ආකාරයක ගොවි මහත්තයෙක් කියලා. ඒතර ඒ පුද්ගලයාගේ ව්‍යාපාර කටයුතු වලට අමතරව පාරිභෝගික කටයුතු සඳහා අවශ්‍ය කරන ණය මුදල් මොනවද කියව ගමන් අපිට ඔළුවට එන්න ඕනේ මෙන්න මේ ටික. සහ ඒකේ ලක්ෂණ ටික. එතකොට ඒකේ අවශ්‍යතා ස්වභාවයන් වාසියාවාසි අවදාන. කොහොමනේ අපි ලයිස්තුගත කරේ. උතර ඒක ඔළුවට එන විදිහට තමයි අපි මේක අද ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම බලමු මෙන්න මේ වගේ දෙයක්. අර මුලින්ම කිව්වාගේ පාරිභෝගික නැත්නම් පාරිභෝජන විධාන සඳහා ලබා දෙනවා. එතකොට මාසික ආදායම සුරුකුමත රැඳෙනවා. එතකොට මෙන්න මේ කියන නිවාස ණය, පුද්ගල ණය, ණයපත් අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒක තමයි මම කලින් ස්ලයිඩ් එකේ තිබ්බ තව දුරටත් පොඩි එක්ස්ප්ලනේෂන් එකක් හැටියට තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි බලමු මෙන්න මේ වගේ දෙයක්. දැන් මෙතනදී මෙන්න මේ ස්ලයිඩ් එක ටිකක් ඉම්පෝටන්ට්. මොකද සමහර වෙලාවට මම කිව්වාගේ ලක්ෂණ ටිකක්, ස්වභාවයන් ටිකක්, වාසියාවාස් ටිකක්, අවදානන් ටිකක් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් දැනගත්තොත්. එතකොට මෙන්න මෙහෙම බලන්න දැන් නිවාසනයක් ගන්නකොට අපි බලන්න ඕනේ මොකටද නිවාසනයක් අපි අනුමත කරන්නේ? නිවාසය ලබා දෙන්නේ මොකටද? එකක් තමයි අලුතෙන්ම නිවාසයක් මිලදී ගන්න පුළුවන්. ඉඩම මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩමක් තියෙන කෙනෙකුට එයක් හදන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් බැංකුවක තියෙන නිවාසනයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ නිවාසනය සෙටල් කරලා දෙන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුන් දැන් තියෙන නිවාසයකට තව ඒට තව අමතරව ලෝන් එකක් දෙන්න පුළුවන්. ඔය වගේ කාරණා රාශියකට මේ අපිට දෙන්නට පුළුවන් නිවාසනය. එතකොට ඔයගොල්ලෝ සමහර වෙලාවට අපිට කිව්වොත් ණය මුදලක් සකස් කරන්න. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රොඩක්ට් එකක් සකස් කරන්න කියලා මෙන්න මේ වගේ දේවල් ටික කොලුවට එන්න ඕනේ. දැන් උදාහරණයකට දැන් අපි මේක මේ උදාහරණයක් අපි මේක ඉගෙන ගත්තට අපෙන් අහන ප්‍රශ්න එහෙම නෙවෙයි අපෙන් අහනවා දැනට රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන පුද්ගලයන් කොට්ටාසයක්
තෝරාගෙන ඒ පුද්ගල කොට්ටාසය සඳහා නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ඔබ බැංකුව විසින් යෝජනා කරන ණය යෝජනා වලියක මූලික ලක්ෂණ සාකච්ඡා කරන්න. හරි ප්‍රධාන අංග සාකච්ඡා කරන්න. නැත්තම් එහෙම ණය මුදලක් යෝජනා කිරීමේදී ඔබ සලකා බලන කරුණු මොනවාද කියලා සාකච්ඡා කරන්න. හරි. එහෙම ප්‍රශ්නයක් ආවොත් දැන් අපි අන්න ඒ ප්‍රශ්නට උත්තර දෙන්න කොහොමද කියන එක තමයි වැදගත්. දැන් අපි දන්නවා ප්‍රොඩක්ට් එක දන්නවා, සෙග්මන්ට් එක දන්නවා. එතකොට අපිට මොකද්ද කරන්න ඕන කියලා දන්නවා. දැන් අපෙන් අහනවා කාරණා 1 2 3 4 5 සාකච්ඡා කරන්න. අංග මොනවද අපි මෙහෙම ප්‍රොඩක්ට් එකක් ඔෆර් කරනවා නම් මම නිවාසනය කියලා කතා කරන්නේ ඉතුරු ඒවටත් මේක පොදුයි. අන්න එහෙම එකක් අපෙන් අහුවොත් ඔයගොල්ලෝ කොහොමද ඒකට අවශ්‍ය උත්තරේ දෙන්නේ? අපි නිකන් හිතට එනවා ටිකක් පළවෙනි එක මම කිව්වා. එකක් තමයි මේකේ භාවිතාව. මේකේ පර්පස් එක. මේක මොන කාරණා වලටද යෙදෙන්නේ? මොකද උදාහරණයක් ගත්තොත් අපිට ඇත්තටම මේ කියන්නේ නිකන් ලීෆ්ලට් එකක් හදන්න කියලා කිව්ව හිතන්නකෝ. හවුසින් ලෝන්. හරිද? අපි තුමු නමකුත් එක්ක මේක අපි තුමු කරි පියවර එහෙම නැත්නම් නිවහන එහෙම නැත්නම් බැංකු මොකක් හරි ඔන්න ප්‍රොඩක්ට් එකක් එක්ක දැන් කොලයක් වා දෙනවා කස්ටමර් කෙනෙක් ආවා. එතකොට මූලික වශයෙන්ම යාට බැලූ බැලමටම රයිට් මේකේ තියෙන්න ඕනේ අංග ටික මොනවද කියන එක තමයි වාගෙන් අහන්නේ. පළවෙනි එකම දැන් අපි බේසික් මේ මුලින්ම කිව්ව අංගයක් තමයි පළවෙනිම දේ තමයි අපි මුලින්ම කිව්වේ මේකේ භාවිතාව මේකේ ස්වභාවය. ඒ කියන්නේ මේක පාවිච්චි කරන ක්‍රමවේදය. මොකටද මේ ණය මුදල දෙන්න කියන එක වැදගත්නේ. දැන් මම කිව්වා 1 2 3 4 5ක් යන කාරණා. මේ පහට මෙන්න මේ දේ කරන්න පුළුවන් කියලා කිව්වා. හරි. දැන් මට කියන්න දැන් ඔයගොල්ලෝ හිතන තව එහෙම නැත්නම් මේකෙදි කස්ටමර්ට වැදගත් වෙන බැංකුවට වැදගත් වෙන විදිහට මම අංග ටික සාකච්ඡා කරන්න ඕනේ. මොනවද ඔයගොල්ලන්ට තව හිතෙන්නේ? තව අංගයක් මට දෙකක් මට කියන්න. මෙහෙම ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරනවා නම් ප්‍රොඩක්ට් එකක් ඩිෆයින් කරනවා නම් ෆෝමියුලේට් කරනවා නම් මොන ඒරියාස්ද අපි සලකා බැලිය යුත්තේ? පළවෙනි එක අපි කෝ පර්පස් එක නැත්නම් භාවිතාව එක හරියි. දැන් තව මොනවද හිතෙන්නේ? ඕන දෙයක් කියන්න. ටෙක්ස්ට් කරන්න පුළුවන් කියන්න පුළුවන්. මොකද අපිට කාරණා පහක් අහන්න. එන very good. security very good. අපි එක එක යමු. ටෙනර් කියලා එනවා. දැන් ඒතකොට ටෙනර් කියලා ආවහම අපි එතනදී බලා ගන්න ඕනේ මොකද්ද? කියන්නේ මොන කාල සීමාවකටද අපි මේක දෙන්නේ? අවුරුදු 5ක් 10ක් 15ක් 20ක් 25ක්. එතකොට අපි කියන වයස 90. එහෙම නැත්නම් එයා දැනට යම්කිසි ආකාරයක රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ පෙන්ෂන් එක ගන්න කාලය දක්වා. එහෙම නැත්නම් ණය මුදලේ 90. එතකොට ඉඩමක් ගන්නවා නම් කොච්චර කාලයකටද? ඉඩමක් ගෙයකුයි ගන්නවා නම් කොච්චර කාලයකටද? එතකොට අන්න ඒ අනුව කාල සීමාව තීරණය කරන්න ඕනේ. දැන් නිකන් ටෙනර් කියලා කියන ගමන්ම ටෙනර් එකට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා. ඒතර ඊළඟට අපි කව සුරකුම අන්න. සුරකුමත් අපි විස්තර කරනවා. සුරකුම දීපල එහෙම නැත්නම් අමතර දීපලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පුද්ගලයා මොන හරි ලබා ගැනීම දෙයක් කරන්න වෙන්න පුළුවන්. ඒතර සුරකුම දැන් ලබා ගන්න ණය මුදල වාගේ එකමාරක ගුණයක වටිනාකමක් තියෙන සුරකුමක් වෙන්න පුළුවන්. අන්න සුරකුම විස්තර කරා. පැහැදිලිද? අපි දැන් භාවිතාව ගැන වචන ටිකක් ලියුවා. ටෙනර් එක ගැන වචන ටිකක් ලියුවා. සුරකුම් ගැන වචන ටිකක් ලියුවා. තව මොනවද අපිට මෙතනදී වැදගත් වෙන්නේ? ගැරන්ටර්ස්. මොකද නිමේෂ? ගැරන්ටර්ස්. ඔව් ඒකත් සුරකුමට තමයි අයිති වෙන්නේ. සුරකුමට දාන ටික වාට ඒ ටික එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ගැරන්ටර්ස්ලා ගන්නවද? එහෙම නැත්නම් ආදායම. right. ආදායම කොහොමද වැදගත් වෙන්නේ? හොඳ කමෙන්ට් එකක් ඒක. එතකොට දැන් අපි මේ ණය මුදල දෙනකොට ආදායම අනුව ණය මුදල තීරණය කරන තත්ත්වයකට අපිපත් වෙනවා. මොකද දැන් උදාහරණයක් අපි එක්සිකියුටිව් ග්‍රේඩ් එකේ අපි හිතමු ලක්ෂ 2 3 4 5. හරි? එතකොට අතට එන ආදායම අනුව අපි ණය මුදල අඩුම ණය මුදල මෙච්චරකුත් වැඩිම ණය මුදල මෙච්චරකුත් කියලා අපි දලව තියාගන්න. මොකද නැත්නම් අපි හිතමුකෝ ඕනම කෙනෙකුට ණය මුදලක් දෙනවා කියලා කිව්වහම ඒ ඕනම කෙනෙකුට දැන් ණය මුදලක් දුන්නොත් මොකද වෙන්නේ? කෙනෙක් ඇවිල්ලා කියනවා දැන් මේ ඕගොල්ලෝ කිව්වනේ මට මිලියන 5ක් යන්න පුළුවන් කියලා. නෑ මිලියන 5ක් වුණා මෙයාට යන්න බෑ මිලියන 5ක්. එහෙනම් අපි දකිනවා අඩුම මිලියනයේ සිට මිලියන 5 දක්වා ණය මුදල් අපි නිකුත් කරනු ලැබේ. ආදායම මත වැදෙන විදිහට කොහොමත් ආදායම මත තමයි. නමුත් ඒ ණය මුදලේ අපි දැන් මේ ප්‍රොඩක්ට් එකක් නේ හදන්නේ. ඒ ප්‍රොඩක්ට් එකේ එකක් අපි කියන්න ඕනේ ණය මුදල. එතකොට අපි කිව්වා ටෙනර් එක. ඊට පස්සේ අපි කිව්වා සුරකුම. ඊට පස්සේ තව එකක් අපි වැදගත්ම දේ තමයි පොලි අනුපාතය. පොලි අනුපාතය ස්ථාවර පොලි අනුපාතයක්ද? විචල්්‍ය පොලි අනුපාතයක්ද? ස්ථාවර නම් අවුරුදු කීයකට ස්ථාවරද? ඒකේ
මිල කොච්චරද අවුරුදු 5කින් පස්සේ ඒක විචල්්‍ය වෙනවද අන්න එතකොට මූලික වශයෙන්ම දැන් අපි මුලින්ම කිව්ව භාවිතාව ඊළඟට ඇත්තම තත්ත්ව කොන්දේසි ටික තමයි අපි කතා කරේ තත්ත්ව කොන්දේසි කීපයක් ඒක සුරකුම ගැන කිව්වා පොලි අනුපාත කිව්වා කාල සීමාව ගැන කිව්වා එතකොට තව ඒකේ ණය මුදලේ උපරිම අවම ගැන සාකච්ඡා කරා මොන දැන් තත්ත්ව කොන්දේසි කියලා දෙවෙනි පොයින්ට් එකක් කිව්වා තවත් කවුරුහරි ලොකේෂන් එක ගැන කිව්වා එතකොට ඒක ලොකේෂන් එක කියන එකත් යම් තාක් දුරට දැන් අපි හිතුවොත් දැන් ඔයාලා මේක වෙස්ටර්න් ප්‍රොවින්ස් විතරයි නැත්නම් මුළු රටම ආවරණය වෙනවද කියන එක ඒකත් අපිට වැදගත්. ඒ කියන්නේ අපි දැන් කොහොමද මේ ණය මුදල ඒ අදාළ අයට ලබා දෙන්නේ කුමන ප්‍රදේශයක ඉන්න අයටද? ඒ කියන්නේ මුලින්ම ආවරණය කරන්නේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකද? එහෙම නැත්නම් මුළු රටම ආවරණය වෙනවද? එහෙම නැත්නම් එහෙම රටම ආවරණය වෙනවා නම් මේක ඩිස්ට්‍රිබියුෂන් එක කොහොමද? බ්‍රාන්චස් හරහාද දෙන්නේ? එහෙම නැත්නම් සෙන්ට්‍රල් ඔෆිස් එකක් කරාද දෙන්නේ එහෙම නැත්නම් වෙබ් එකක් කරාද මේක ඇප්ලිකේෂන් කලෙක්ට් කරන්නේ අන්න එතකොට තුන්වෙනුව අපි ඒකට කියනවා ඇත්තටම දැන් ඔය ලොකේෂන් එකත් එක්ක ඒකට අපි කියනවා ඔෆරින් එක එහෙම නැත්නම් ඒකට කියනවා මෙතඩොලොජි එක ක්‍රමවේදය කුමක්ද ඒ කියන්නේ එතකොට මේක අපි භාවිතා කරන එහෙම නැත්නම් මේක අදාළ පාරිභෝගික කාණ්ඩය වෙත ගමන් කරන ක්‍රමවේදය හැටියට අපි යම් විස්තරයක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ලොකේෂන් වෙන්න පුළුවන් බ්‍රාන්චස් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක හරහාද එහෙම නැත්නම් අපි පර්සනල් සෙල් කරනවද ඒ මොකක්ද කියන ක්‍රමවේදයත් වැදගත්. රයිට්. තාම මොනවද අපිට මෙතනදී වැදගත් වෙන්නේ? කීපයක් සාකච්ඡා. දැන් ඔයගොල්ලෝ අපිට පොයින්ට්ස් තුනක්. තව පොයින්ට්ස් දෙකක් අපි ලියන්න ඕනේ. මොනවද වැදගත් වෙන්නේ? අපි භාවිතාව පර්පස් එක කිව්වා, ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් එක කිව්වා. ඒතර ඔෆරින් එක එහෙම නැත්නම් මෙතඩොලොජි එක එහෙම නැත්නම් මේක ඩෙලිවරි මෙකනිසම් එක ගැන කිව්වා. තුනයි. තව ඔයගලන්ට හිතෙනවද ඔය රේට් එක අපි ධනුෂ්ක ගත්තා ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට. තාම මොනවද? අන්න හොඳ පොයින්ට් එකක්. හාන්සිලා කියන රිස්ක් එක. අන්න අවදානම් සහ අවදානම් කළමනාකරණය කියන එක අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ මේකට. අවදානම් සහ අවදානම් මොකද දැන් මේ ප්‍රොඩක්ට් එක දෙනකොට අවදානම් සහ අවදානම් කළමනාකරණය කියන ඔළුවේ තියාගෙන තමයි මේක අපි කරන්න ඕනේ. දැන් අපි හිතමු දැන් මේ ප්‍රොඩක්ට් එක දෙනකොට මේක යන ඔක්කොම NPL යන පටන් ගත්තා. එහෙම නැත්නම් මේකෙන් අපිට යන විදිහට අය කරගන්න බැරි කියන කොටාසයකට මේක යන්නේ. අපි අනිවාර්යයෙන් මේ ප්‍රොඩක්ට් එක ෆේල් වෙනවා. මේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න කලින් ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන ස්ටේජ් එකේදී අවදානම් සහ අවදානම් හඳුනා ගැනීම අත්‍යවශ්‍යම කළ යුතුයි. අපි දැනගෙන තමයි මේ මාකට් එකට යන්නේ. දැන් අපි හිතමු මේකේතර අවම වේතනය කොච්චරද? එතකොට සුරකුමක් නම් ගන්නෙ කොහොමද? ඒ පුද්ගලයාගේ සුරකුම. සුරකුමේ වටිනාකම වගේ කී ගුණයක්ද නෑ ලබා දෙන්නේ. එයාගේ සැලරි එක අපිට රූට් කරනවද නැද්ද? ඉන්ෂුරන්ස් එකක් මොර්ගේජ් ප්‍රොටෙක්ෂන් එකක් ගන්නවද නැද්ද? එතකොට ඒ පෝර්ට්ෆෝලියෝ එක අවුරුදු 2කින් 3කින් 4කින් කීපාරක් අපි රිවිව් කරනවද නැද්ද? අන්න ඕක තමයි අවදානම් සහ අවදානම් කළමනාකරණය කියලා කියන්නේ. මොකද ඒ කියන ටික මේකට ඉන්බිල්ට් කරලා තමයි මේ ප්‍රොඩක්ට් එක අපි විකුණන්නේ. අපි හතරවෙනි එකත් සාකච්ඡා කරා. තව හොඳ වැදගත් එකක් තියෙනවා. මොකක්ද? කාට හරි කියන්න පුළුවන්. දැන් අපි මේ ප්‍රොඩක්ට් එකක් කරනවා. ප්‍රොඩක්ට් එකක් කරලා දැන් අපිට භාවිතාව හරි, තත්ත්ව කොන්දේසිය හරි, ඩෙලිවරි එක ගැන කතා කරා. ඒ කියන්නේ ඩෙලිවරි මාකටිං, ඇඩ්වර්ටයිසින් ඔක්කොම එකට දාලා කතා කරා. ඊට පස්සේ රීපේමන්ට් එකත් හංසිකා අපිට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට අපිට ටෙනර් එකට දැම්මා. එතකොට අවදානමක් කතා කරා. තව මොකක් හරි හොඳ වැදගත් එකක් තියෙනවා. ඔයගොල්ලෝ කරන ඕනම ප්‍රොඩක්ට් එකක් ඒ බැංකුවට මොකද්ද? ඔව් ටාගට් මාකට් එක අපිට ඇත්තටම මේ අර පළවෙනි එකෙන් අපි කවර් කරනවා ගියාන් අර මම කිව්වේ කාටද මේකේ භාවිතාව දෙන්නේ? එක්සිකියුටිව්ස්ලා කියලා අපි කිව්ව ගමන්ම ඒ මාකට් එකේ අපි මෙන්න මේ කාරණා වලට යනකොට ටාගට් මාකට් එකත් එතෙන්දි කවර් වෙනවා. හරියට හරි ප්‍රොෆිට් එක. අන්න හොඳ පොයින්ට් එක. ලාභය සහ ණය කන්න. ඒක නැත්තම් කිසි දෙයක් වෙල වැඩක් නැහැ නේ. දැන් අපි මේක බිස්නස් එකක් කරලා අපි හිතමු අපි බිලියනයක් තමයි අපේ පෝර්ට්ෆෝලියෝ. හැබැයි බිලියනයක් කරලා අපිට ලාභ හොයන්න පුළුවන්ද? බැයිද කියන එක දැනගන්න බෑ. පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද, හතරවෙනි අවුරුද්ද මොකක්ද අපේ පෝර්ට්ෆෝලියෝ එක? කොහොමද ණය කලම වැඩි කරගන්නේ? ප්‍රදේශ අනුව, එහෙම නැත්නම් බ්‍රාන්චස් අනුව, නැත්නම් රීජන් එක අනුව මොන පෝර්ට්ෆෝලියෝ එකටද ඔයා යන්නේ? ඔයාගේ ලාභදායකත්වයේ කොච්චර, ප්‍රොෆිටබිලිටි එක මේක කොච්චරද ඔයා රේස් කරන්නේ? ෆී ඉන්කම් එක කොච්චර එක, ටෝටල් ඉන්කම් එක කොච්චරද යන්නේ කියන දේ ඔයා දැනගන්න ඕනේ. පැහැදිලිද? එතකොට එහෙමනම් ඒ ණය කලඹ එහෙම නැත්නම් ලාභදායකත්වය තමයි පස්වෙනි පොයින්ට් එක. පැහැදිලිද? එතකොට දැන් අපි මූලික වශයෙන් මේකෙදි දැන් අපිට කිව්වොත් මෙහෙම මේ විදිහට එක්සිකියුටිව්ස් රජයේ මධ්‍යම පාන්තික එහෙම නැත්නම් ඉහළ රැටුක් ලබන එක්සිකියුටිව්ස්ලට විදායක ශ්‍රේණිය රැකියා කරන සඳහා නිවාස ණය
යෝජනාවලියක් එහෙම නැත්නම් නිවාස ණය ලබා දීම සඳහා ක්‍රමවේදයක් සාකච්ඡා කරන්න. අංග සාකච්ඡා කරන්න. මූලික කොටස් සාකච්ඡා කරන්න කියලා අපිට එන. එතකොට 1 2 3 4 5 කියලා අපි පහක් හොයාගන්නවා. ඒතර ඒකදී අපි කිව්වා වගේ අර භාවිතාව එහෙම නැත්නම් ටාගට් මාකට් එක එහෙම නැත්නම් කස්ටමර් සෙග්මන්ට් එක 1. තත්ත්ව කොන්දේසි 2. ඊට පස්සේ වෙළඳපොළ එහෙම නැත්නම් ඒකේ අපි ලොකේෂන් එක එහෙම නැත්නම් ඩෙලිවරි එක ඇඩ්වර්ටයිසින්ග් ද රීච් එක 1. ඊළඟට අපි කිව්වා රිස්ක් මිටිගන්ට් කියලා එකක් කතා කරා. ඊළඟට ප්‍රොෆිටබිලිටි පෝර්ට්ෆෝලියෝ නැත්නම් පෝර්ට්ෆෝලියෝ මැනේජ්මන්ට් ඔන්න ඔය පහකට දාගෙන අපි කතා කරා. පැහැදිලිද? ඒ වගේ තමයි අපින් ප්‍රශ්න අහන්නේ. එතකොට 1 2 3 4 5 එච්චරයි. කලයින් කිලිවත අපි මේ කාරණා ගොඩක් සාකච්ඡා කරා. එච්චර ඕනේ නැහැ. අපි මේ කියන අපි හිතමුකෝ දැන් තත්ත්ව කොන්දේසි කියලා කිව්වොත් ඒකේ පොලි අනුපාත මේ විදිහට කාලය නැත්නම් යාගේ ආදායම් මත රැඳෙන උපරිම කාල සීමාව අන්න ඒ වගේ කෙටියෙන් පොයින්ට් දෙක තුනක් ලියුවම ඇති එකකට. මොකද දැන් විනාඩි ප්‍රමාණයක් නේ ලැබෙන්නේ ලකුණු 5ක් ලබා ගන්න කාරණා 5ක් අපි සාකච්ඡා කරා. පැහැදිලිද? ඒතර අන්න ඒක තමයි සූදානම් වෙන්නේ. මොකද නැත්තම් මෙතන නිවාසන ලක්ෂණ මේවා කටපාඩම් කරගෙන ගියා කියලා උත්තරයක් අපිට නැහැ එතන. අහන්නේ ප්‍රශ්න වෙන එක. එයා ඊළඟට අහන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පුද්ගල ණය. මෙහෙම පෞද්ගලික අංශේ එහෙම නැත්තම් රජේ එහෙම නැත්තම් අපි වෛද්‍යවරුන් එහෙම නැත්තම් විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පුද්ගල ණය ලබා දීම සඳහා යෝජනාවලිය සකස් කරන්න. එතකොට මේ වගේම ටිකක් ඔය හදලා තියෙනවා. ඒ වගේම තමයි අපි ගුරුවරුන්ට එහෙම නැත්තම් හෙදියන්ට එහෙම නැත්තම් යම් ප්‍රමාණයක තවත් සෙට් එකක ඉන්න සඳහා ක්‍රෙඩිට් කාඩ් ලබා දෙන්න බැංකු යෝජනා කරනවා. ඔබ ඒ අදාළ පාරිභෝගික කාණ්ඩය සඳහා ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීමේදී සලකා බලන අංග නැත්තම් මූලික ක්‍රමවේද නැත්තම් මූලික අයිතමයන් කෙටියෙන් සාකච්ඡා කරන්න. ඔය අපි කියපු 5 6 තමයි එතින්ටත් එන්නේ. පුද්ගල ණය වුණත් එන්නේ නැහැ. හැබැයි එකම දේ වෙන්නේ ඒක අපි කලින් කරලා යන්න ඕනේ. දැන් ඔයා විභාගෙදි එතෙන්ට ගිය ගමන් ටක් ගාලා මෙන්න මේකයි කියලා කියනවට වඩා පැහැදිලි අපිට ඒව අපි කලින් මේ වගේ දෙක තුනක් කරලා ගියා නම්. කලින් දෙක තුනක් කරලා ගියා නම් මොකද වෙන්නේ? එතකොට ඔයා දන්නවා මෙහෙම આવුත් මෙහෙම આવුත් මෙහෙම. දැන් අපි එදා කතා කරේ කාර්ක ප්‍රාග්ධන වලට කතා කරා. ස්ථාවර ප්‍රාග්ධන වලට කතා කරා. පුද්ගල ණය එහෙම නැත්නම් පාරිභෝගික කාණ්ඩය සඳහා මේකම තමයි යෙදෙන්නේ. ඕගලන්ට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොන හරි ගැටලු තියෙනවද අපි මේ සාකච්ඡා කරපු තුනේ? විමාසනය පුද්ගල ණය ණයපත්. එතකොට දැන් මේ කියන්නේ මූලික ලක්ෂණ ටික. මේක කොහොමද අපි දැනගන්න ඕනේ? 1. 2 තමයි මේක කොහොමද මැප් කරන්නේ අපිට මේ දෙන පාරිභෝගික කාණ්ඩයක් සඳහා. ඒක තමයි ඊළඟට වැදගත් වෙන්නේ. ඒතර ওই දෙකක් පුළුවන් නම් අපිට ඉතින් කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ අදාළ ප්‍රශ්නේ හොඳ උත්තරයක් කරගෙන ඉන්න පුළුවන්. right. එතකොට බලන්න මේකේ මොනවා හරි ගැටලු නොතේරෙන තැන් තවදුරටත් පැහැදිලි කරගත්තු යුත්තේ මොනවා හරි තියෙනවද කියලා අපි ඊළඟ එකට යන්න කලින්. මොනවාද ගැටලු තියෙන්නේ? අකිල, අරුණ, වාෂිනී, බුද්ධිනී, ශමීර පැහැදිලි? right. announcement එකකුත් තියෙනවා ඒ ගමන්ම. දැන් අපිට සාමාන්‍යයෙන් අර මේ පාර තම සීමා සහිත කාල සීමාවක් තියෙන නිසා මේ අපේ ක්ලාසස් කරන්න 23 වෙනිදා ඒගොල්ලෝ මම හිතන්නේ ඇඩිෂනලි ක්ලාස් එකක් අපිට දාලා තියෙනවා. කියන්නේ පොයේ දවසේ. එතකොට පොයේ දවසේ සුපුරුදු වෙලාවට අපි හම්බෙමු 10ට. 10 මාට මේ විදිහටම. මොකද හේතුව දැන් අපිට මම හිතන්නේ මේ පාර ඔක්තෝබර් අන්තිම වෙනකොට සිලබස් එක ඉවර කරන්නත් වෙනවා. ඒක කෙටි කාලයක්. දවස් මම හිතන්නේ 20ක්වත් නැති තරම්. අමතර ඒවා දැම්මොත් 21ක් හරි 22ක් හරි දක්වා 19 21ක් වගේ දක්වා යන්න පුළුවන් අමතර ඒවත් එක්ක. නමුත් සාමාන්‍යයෙන් අපි දවස් 25ක් විතර වගේ ආවරණය කරනවා. එතකොට නම් අපිට පාස් පේපර්ස් කරන්නත් ඇති වෙනවා. නමුත් මට හිතෙනවා මේ විදිහට චුට්ටක් එතන අපහසුතාවයකට පත් වෙන නිසාම අපි බලමු පුළුවන් තරම් ඉක්මනට ඒ කියන්නේ දවස් අපිට ලබා දෙන විදිහට ඒ ටික කරගෙන යන්නට. එතකොට මේ හින්දා 23 අමතර ඒ ක්ලාස් එක දැම්මම
ඒකට සම්බන්ධ වෙන්න මේ වෙලාවට අපි දැන් මේ ටිකම ඉවර කරන විදිහට තමයි යවෙන්නේ. ඊළඟට මේකේ ඉවර කරලා අපිට කාල සීමාව අනුව අපි බලමු පසුගිය ප්‍රශ්න පත්‍ර වලින් මේ සෙක්ෂන් 1 වලට අදාළ කොටසක් එකක් දෙකක් අරගෙන සාකච්ඡා කරලා අපි ඊළඟ එකට යමු. මොකද නැත්නම් කාල සීමාවේ ගැටලුවක් මට හිතෙනවා ඒවි කියලා. විශේෂ දෙයක් නොවුනොත් ඒගොල්ලෝ මම හිතන්නේ නොවැම්බර් මැද වෙනකොට විභාගේ තියන්න තමයි දැනට ලැහැත්ති කරලා තියෙනවා. දෙසැම්බර් මුල වෙනකොට ඉවර වෙනවා කියන අදහසින් තමයි දැනට තියෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ මොනවා හරි වෙන චේන්ජස් આવුත්. නමුත් කෝකටත් ඔයගොල්ලෝ ලැහැත්ති වෙන්න. මොකද දැන් මාස 4ක්වත් නැති තරම් දැන් අතරම ගත්ත ජූලි ඉවරයි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් මාස 3යි හරියටම ටෙක්නිකලි තියෙන්නේ. ඊට පස්සේ නොවැම්බර් විභාගය කියන එක. ඒ නිසා පොඩ්ඩක් අපි අර අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට අද කරන දේවල් ඒ විදිහටම කවර් කරගන්න අපි අර පාස් පේපර්ස් උත් අන්තිම මොහොත වෙනකන් ඉඳලා කරන්න ගියොත් සමහර වෙලාවට අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් වෙලා නැති වෙලා. ඒක නිසා පුළුවන් නම් අපි වෙලාව අනුව අපි බලමු පාස් පේපර් එකක් දෙකක් එන ප්‍රශ්න මේ ගමම කරන්න. ඒ කියන්නේ දැන් අපි මුලින්ම සෙක්ෂන් 1 එකට අදාළ ටික සාකච්ඡා කරලා ඉවර වෙලා එක සතියක් වගේ තෝරගෙන එතනදී පාස් පේපර්ස් ටිකක් කරා. මට හිතෙනවා එතකොට යම් ප්‍රමාණයකට අපිට ඔයගොල්ලන්ටත් අදහසක් දෙනවා මොන විදිහටද එක්සැමින් ප්‍රශ්න අහන්නේ. එතකොට අපි කොහොමද ඒකට උත්තර දෙන්නේ කියන එක. මොකද දැන් මම මේ අතරතුර මේ සාකච්ඡා කරේත් දැන් මෙන්න මේ වගේ ප්‍රශ්න සාමාන්‍යයෙන් අපෙන් අහන්න පුළුවන් කියන එක ඕගොල්ලන්ගේ ඔළුවට දාන්න. දැන් ඕගොල්ලෝ හැම වෙලෙම පාඩම් කරන්න ඕනේ ඔය මම කියන අප්‍රෝච් එකට. ප්‍රොඩක්ට් එක කටපාඩම් කරගන්න එක ඕනේ. හැබැයි එතනින් අතර වෙලා බෑ. අර එතනින් මම එහාට ගියා වගේ දැන් බරෝව ක්‍රෙඩිට් ඇන්ඩ් සිකියුරිටි කියන තුන සම්බන්ධ කරන මතවාදයට එතනට ගිහිල්ලා මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ කියන එක තමයි මම පැහැදිලි කරන්නේ. හරි. right. එතකොට එහෙම කියන ගමන්ම එතකොට එහෙනම් announcement next week එකේ අපිට 23 වෙනිදා extra class එකක් තියෙනවා. ඒ වගේම exam එක schedule කරපු විදිහට නොවැම්බර් තියෙනවා කියන එක තමයි announcements දෙක. එහෙම කියන ගමන් අපි ඊළඟ කාර්ක ප්‍රාග්ධන කියන තත්ත්වයට යමු වුණොත් අපි පළවෙනි දැනට කරපු ටිකේ මොනවා හරි ගැටලු තියෙනවද? ආපහු මම අහනවා. right. ඔක්කොම හොඳයි. ගැටලුවක් නැහැ. හරි. එහෙමනම් අපි ඊළඟ එකට යමු. මෙතන කියන එකක් තමයි ෆැක්ටරින් ක්‍රමාරෝපිත කරණය. එතකොට දැන් මේ කියන්නේ මොනවද? අපි දැනට ඉගෙන ගත්ත යම් කාරණා ටිකක්. එතන මෙතනදී කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා අපි ණයනිකුත් කිරීම කරනවා. එතකොට කාරක ප්‍රාග්ධනය කියලා මූලික වශයෙන් අපි හඳුනගන්නේ ව්‍යාපාරයක තියෙන තොගය, එහෙම නැත්නම් ණය ගැතියන්, එහෙම නැත්නම් පොදු කාර්ය පිරිවැය. ඔය පොදු කාර්ය පිරිවැය තමයි අපි එදා ඕවර්ඩ්‍රාෆ්ට් එකකින් අපි සාකච්ඡා කරේ. එතකොට ඉතුරු ඒවා මූල්‍යකරණය කිරීම සඳහා අපිට කාරක ප්‍රාග්ධන අයිතමයන්, කාරක ප්‍රාග්ධන ණය රාශියක් තියෙනවා. ඒ මොනවද? උදාහරණයකට කතා කරොත් ණය ගැතියන් මූල්‍යකරණයට ඩෙටර්ස්ලා මූල්‍යකරණය සඳහා තියෙන එක ණය උපකරණයක් තමයි මේ ෆැක්ටරින්, එහෙම නැත්නම් ක්‍රමාරෝපිත කරණය කියලා කියන්නේ. මම දැන් මේක මේ මෙතෙන්ට මේ නෝට් එක කියන්න කලින් මේක පැහැදිලි කරන්න. කොහොමද මේ ෆැක්ටරින් එක වෙන්නේ කියලා. උදාහරණයකට මෙන්න මෙහෙම ගන්න. දැන් අපි හිතමු යම් ආකාරයක නිෂ්පාදනයක් කරන ගොවි මහත්තයෙක් ඉන්නවා. එතකොට මෙයා මොකද කරන්නේ? මේ ගොවි මහත්තයා බඩු ටික අපි හිතමු යම් ප්‍රමාණයක නිෂ්පාදනය කරලා එයා ඒ ටික දෙනවා අපි දුම් සුපර් මාකට් එකට. කාගිල්ස් වෙන්න පුළුවන්, කීල්ස් වෙන්න පුළුවන්, ලාෆ් වෙන්න පුළුවන්, ආපිකෝ වෙන්න පුළුවන්, ස්පා වෙන්න පුළුවන් ඕන එකකට දෙන්න. දැන් දුන්නාම මෙයාගේ පළවෙනි සයිකල් එකේ බඩු ටික සඳහා මුදල් ආපසු ගෙවීමට දවස් අපි 90ක කාල සීමාවක් 120ක කාල සීමාවක් අවශ්‍යයි කියලා කියනවා කවුද? මේ කියන සුපිරි වෙළඳසාල. right. දැන් මොකද වෙන්නේ? එතකොට මෙයාට මේ මුදල් අතට ලැබෙන තාක් කල් සමහර වෙලාවට මෙයාට ඊළඟ සයිකල් එක කරන්නට නොහැකියාවක් වෙන්නට පුළුවන්. පැහැදිලිද? right. එතකොට මේ පුද්ගලයා මොකද කරන්නේ? බැංකුවකට ගිහිල්ලා කියනවා මම මෙහෙමයි මේ විදිහට කෝපරේට් එකකට එහෙම නැත්නම් මගේ ණය ගැතියෙක් ඉන්නවා. එයාට බඩු ටික දුන්නා. ඒ බඩු ටික බාරගත්තා කියලා මට good receive note එකකුත් තියෙනවා. හැබැයි මට මුදල් දෙන්නේ දවස් 120කින්. ඔයාලට පුළුවන්ද මේ good receive note එක දිහා බලලා මට 70%ක් 80ක් අද ලබා දෙන්න?
එතකොට මට මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නට පුළුවන්. දවස් 120ක් ගියාම කාගිල්ස් හරි ඒ සුපර් මාකට් එකෙන් මේ පුද්ගලයාගේ account එකට මගේ බැංකුවේ තියෙන මුදල් ටික එනවා. ආවහම අර මම කලින් ලබාගත් 180ක මුදල හා ඒ සම්බන්ධ වෙච්ච පොලිය හෝ ඒ සම්බන්ධ අනිකුත් ගාස්තු අඩු කරලා ඉතුරු 100ට ප්‍රමාණෙත් මේ අදාළ ගොවියට ලබා දෙනවා. ඔන්න ඔය කියන ක්‍රමවේදයට අපි කිව්වා ෆැක්ටරින් එනකන් සාධ්‍යකරණය ක්‍රමාරෝපිතකරණය කියලා. දැන් බලන්න මේකේ තියෙන වාසි. දැන් මම ගොවියෙක් නම් මට මාස 2ක් 3ක් බලාගෙන නැතුව අද මට මුදල් ලැබෙනවා එක. ඒ මුදල් මම නැවතත් ගිහිල්ලා මගේ කාර්ක ප්‍රාග්ධන කටයුතු වලට යොදලා මම දෙවෙනි සයිකල් එක කරලා මම ඒකත් ආපහු කාගිල්ස් එකට විකුණනවා. ආයෙත් මට අර වගේම සයිකල් එකක් යන්න පුළුවන්. කාගිල්ස් එකට මොකද වෙන්නේ? එයාට අර දවස් 90ක් යනකම් ඉන්නේ නැතුව නැවත අර එයාගෙන් බඩු ටික ලැබෙනවා. මොකද ඇයි දැන් එයාට බැංකුව නිසා මුදල් ලබා දුන්න නිසා. බැංකුව පැත්තෙන් ගියොත් මටත් අමතර ආදායමක් එනවා. මොකද මම කාගිල්ස් එකට දීපු good receive note එක පාවිච්චි කරලා මම කෙටි කාලීන චක්‍රීය ණයක් ලබා දීමක් කරා අර ගොවියට. මට අමතර ආදායමක්, පොලී ආදායමක්, සේවා ආදායමක් එනවා. ඒතර මගේ බැංකුව හැටියට මම බැලුවොත් මගේ රිස්ක් එක අවදානම ඇත්තටම අඩුයි. ඇයි? මම කාගිල්ස් එකට දීපු බඩු නිසා ඒ බඩු මට වලට අදාළ මුදල් එනකම් මම බලන් ඉන්නවා. එතකොට සාමාන්‍ය පුද්ගලයෙකුන් ලැබෙනවට වඩා කාගිල්ස් වගේ ආයතනයකින් මට ලැබෙන්න තියෙන ඩිෆෝල්ට් වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ලැබෙන්න තියෙන සම්භාවිතාව වැඩි. ඒකට බැංකුවක් ඇටින් මමත් බෙනිෆිට් එකක් ගන්නවා. කාගිල්ස්කත් බෙනිෆිට් එකක් ගන්නවා. ගොවියත් බෙනිෆිට් එකක් ගන්නවා. මේ තුන් පාර්ශවය බැංකුවට අපි ෆැක්ටර් කිව්වොත්, ගොවියට ක්ලයන්ට් කිව්වොත්, කාගිල්ස් එකට ඩෙටර් කිව්වොත්, ෆැක්ටර් ඩෙටර් ක්ලයන්ට් කියන මේ තුන් ඈඳුතු කට්ටියගේ සම්බන්ධතාවය මත අපිට ණය පහසුකමක් අපි සකස් කරනවා. ඒක අපි ෆැක්ටරින් කිව්වා. ක්‍රමාරෝපිතකරණය කිව්වා. සාධ්‍යකරණය කිව්වා. එතකොට මේ මොකද්ද කරේ? ණය ගැතියන් මූල්‍යකරණයක්. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් වන ණය ගැතියන් මූල්‍යකරණය කරනා වූ ක්‍රමවේදයක් තමයි මම යෝජනා කරේ. හරිද? එතකොට මෙතනදී මූලිකම දේ කාගේද? රිස්ක් එක තියෙන්නේ. ණය ගැතියාගේ කාගිල්ස් එකේ. එයාගේ හැකියාව. එයාට ණයට ගෙවන්න පුළුවන්ද? එයා කොච්චර ස්ටේබල්ද මත තීරණය කරනවා මේ ණය ගෙවීම හෝ නොගෙවීම. හැබැයි ඒක අර ගොවියට වඩා අනිවාර්යයෙන්ම වැඩි. මම කාගිල්ස් එකේ එකක් ඩිස්කවුන්ට් කරනවා කියලා මට හානියකුත් නෑ. මම දන්නවා කාගිල්ස් any time can pay. මොකද ස්ටෑන්ඩඩ් ස්ටේබල්. හරි. එතකොට ඒ පුද්ගලයාගේ අවදානම මත තමයි අපි මේ තීරණය කළේ. හරි. මට කියන්න මේකේ ගැටලු එහෙම නැත්නම් තේරෙන්නේ නැති නැත්නම් නැවත පැහැදිලි කිරීමක් අවශ්‍යද? කියන්න. එතකොට මේකේ මේ වගකීම තියෙන්නේ බරෝවටද නැත්නම් ඩෙටර්ටද? ඔව්. මෙතනදී මෙහෙම එකක් තියෙනවා. මෙතනදී දෙකක්. එකක් තමයි අපි හිතමුකෝ මෙතන ඩෙටර් කියන්නේ කාගිල්ස්නේ. ක්ලයන්ට් කියලා කියන්නේ ගොවියනේ. බැංකුව ෆැක්ටර් කියන්නේ බැංකුවනේ. ඔය තුන තියෙනවා. එතකොට මූලික වගකීම තියෙන්නේ කාගිල්ස් එක මෙයාට ගෙවනවද නැද්ද? එතකොට වැඩිම අවදානම තියෙන්නේ debtor. එහෙම නැත්නම් කාගිල්ස් to pay or not. ඔතන තියෙනවා ක්‍රම දෙකක්. එකක් තියෙනවා අපි හිතුවොත් with recourse without recourse කියලා option දෙකක්. අපි හිතමු with recourse කියලා කියන්නේ කාගිල්ස් එක හදිසිය හරි ගෙවුවේ නැත්නම් අපිට ගොවියට පිළිල නඩුවක් දාලා කියන්න බුණා මෙන්න ඔයාගේ ඩෙටර් මට ගෙවන්නේ නැහැ. ඔයත් මට මේකට උදව් කරන්න නැත්නම් මම ඔයාට විරුද්ධවත් නඩුවක් දානවා කියලා මට ඒ ඇක්ෂන් එකත් අරයන් නොගෙවනවා නම් අතෙන්ට යන්න පුළුවන්. ඒකට කියනවා with recourse කියලා. without recourse කියලා තව එකක් තියෙනවා. ඒ වෙලාවේ කාගිල්ස් එක මට ගෙවුවේ නැත්නම් මට යන්න බෑ ගොවියා ගාවට. ගොවියා කියනවා නෑ මේකට මම අදාළ නෑ. ඔයා කාගිල්ස් එකද. මොකද මම කාගිල්ස් එකට බඩු දුන්නා. ඒ තියෙන good receive note එකට ඔයා ඩිස්කවුන්ට් කරලා මට දුන්නා. දැන් කාගිල්ස් එකත් එක්ක ඔයා බේර ගන්න. එතකොට අවස්ථා දෙකේදීම මූලිකම ණය අය කර ගැනීමේ පුද්ගලයා වෙන්නේ debtor කාගිල්ස් එක. එක අවස්ථාවකදී කාගිල්ස් එක නොගෙවනවා නම් ආපහු client
ගොවිය ගාවට ඇවිල්ලා ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාවක් තියෙනවා. පැහැදිලිද? ඔව් සර් thank you. අනිත් අයට කොහොමද? මොනවද ප්‍රශ්න? ඔයගොල්ලෝ ෆැක්ටරින් ගැන දන්නවද? කවුරු හරි ෆැක්ටරින් කරන යුනිට් එකේ ඉන්න කෙනෙක් මෙතන ඉන්නවද? සර් එතකොට with recourse without recourse එක වෙනස් වෙන්නේ කොහොමද සර්? එතකොට with recourse එකේ risk එක වැඩි වෙන්නත් අරක අඩු වෙන්නත් කොහොමද වෙන්නේ? අන්න හරි. with recourse එකේදී risk එක අපිට අඩු වෙනවා. ඇයි? අපිට දෙන්නෙක් ඉන්නවා. දැන් with recourse වුණාම මුලින්ම කාගිල්ස් එකට ගිහලා කියනවා මම ඔයා මට සල්ලි දෙන්න. දවස් 120 න් ඔයා මට due ඔයා pay කරන්න. අපි හිතමු එයා bankrupt වෙලා හරි මොනවා හරි ප්‍රශ්නයකට එයා මට ගෙවන්නේ නැහැ කියලා. මම එතකොට කියනවා client ගාවට යනවා. farmer මම කියනවා ඔයා මේ transaction එකේ කාගිල්ස් ගෙවුවේ නැත්තම් ඔයා liable. මොකද with recourse කියන option එක තියෙනවා. ඔයාටත් මට නඩු දාන්න පුළුවන්. ඔයාත් මට ගෙවන්න කියලා. එතකොට මට ඇත්තටම අරයා නැත්තම් මෙයා කියන එක තියෙනවා with recourse. without recourse වලදී අර client එන්නෙම නෑ කරලියට. එයා කියනවා මම ඉවරයි transaction එකේ. දැන් ඔයා කාගිල්ස් එක්කත් බලා ගන්න. එතකොට risk එක එතන වැඩි. මොකද මට එක්කෙනෙක් පස්සෙම ගිහිල්ලා තමයි සියලු දේ කරගන්න වෙන්නේ. අරුණ පැහැදිලිද? ඔව් සර්. ඇයි සර් අපි without recourse දෙන්නේ? කියන්නේ අපි අරයව ගන්න නැතුව ඉන්නේ සර්? එහෙමයි. දැන් සමහර අවස්ථාවන් වලදී විශේෂයෙන් ඔය corporate type එකේ relationships එනකොට එතකොට අපිට ඔය option එක අපිට බැංකුවෙන් දැන් අපි දැන් ඇත්තටම නම් වෙන්නේ with recourse කරගත්තොත් බැංකුවට හොඳටම හොඳයිනේ ෆැක්ටර් එක. නමුත් සමහර අවස්ථාවන් වලදී මේ client කියනවා මම කැමති නෑ with recourse option එකට යන්න. මොකද මම කැමති without එකට යනවා නම් විතරයි. මොකද client ගේ තැන ඉහළ වෙන්න අපි තුන් client ටික corporate type customer කෙනෙක් කියලා. අර farmer කෙනෙක්නේ. දැන් මම corporate type farmer කෙනෙක්. අපි තුන් CIC කියලා. CIC එක කියනවා right මම ඕන දැන් දෙනවා ස්පා සුපර් මාකට් එකට බඩු ටික හදලා. හරි කරලා ඒ බඩු ටික ගිහලා GRN එක මම ඩිස්කවුන්ට් කරලා මම කියනවා CIC ට මට දෙන්න. CIC ඇග්‍රී මම. කම්පැනි එක. මම සල්ලි ගන්නවා. මම කියනවා හැබැයි මම CIC මම ටිකක් ඇඩ්වාන්ස් මම ස්ටේබල් මම ෆැක්ටරි එකට එනවා හැබැයි මට ඕනේ without recourse. ස්පා සුපර් මාකට් එකේ ගෙවුවේ නැත්තම් මට ඒකට අදාළ නැහැ. ඒක ඕගොල්ලෝ බලා ගන්න. එතකොට බැංකුව කියන රයිට් ෆැක්ටර් කියන රයිට් කමක් නැහැ. CIC එක ටිකක් ඇඩ්වාන්ස් එහෙම නැත්නම් ඒගොල්ලෝ ටිකක් ස්ටේබල්. ඒ නිසා ඉතින් අපි එහෙමනම් අපි without recourse option එකට යන්න. මොකද මෙයා bargaining power එක වැඩි. මෙතන අපි කිව්වොත් SME customer කෙනෙක් අර වගේ farmer කෙනෙක් ගත්තොත් හැම වෙලෙම අපි යන්නේ with recourse option එකට. අරයා නැත්තම් මෙයාට. මොකද ඒක product එකේ තියෙන feature එකක්. අපිට දෙකටම යන්න පුළුවන්. depending on the client අපි ඒක with the without the කියලා වෙනස් කරගන්නවා. අරුණ පැහැදිලි? එතකොට සර් මේ with recourse ද නැත්නම් without recourse කියන එක decide කරන්නේ මේ බැංක් එකද නැත්නම් client බැංක් එකයි client උයි එකතු වෙලා data transaction එක යනකොට අපි ගාව products දෙකම තියෙනවා. with recourse factoring without recourse factoring. එතකොට client එහෙම නැත්නම් මෙතන අපි කියන farmer හරි CIC එක එකේ තියෙන එයාගේ මේ profile එක අනුව අපි with the without the කියලා decide කරනවා. ඇත්තටම without recourse වගේ යනවනම් rate එකත් පොඩ්ඩක් වැඩි. processing fees චුට්ටක් වැඩි. මොකද මගේ risk එක වැඩි. with recourse යනවනම් අරව සමානට manage කරගන්න පුළුවන්. ඒක නිකන් product feature එකක්. excuse me sir හැම වෙලේම ෆැක්ටරින් යන්නේ GRN එක බේස් වෙලාද නැත්නම් වෙන මොනවා හරි අපිට ඔප්ෂන්ස් තියෙනවද? නෑ. GRN එක බේස් කරලා තමයි ෆැක්ටරි එක යන්නේ. ඒ කියන්නේ basically ඇත්තටම අතෙන්ද දීපු good receive note එක තමයි අපි බේස් කරන්නේ. එතකොට මේ good receive note එක කියන්නේ අර චෙක් එකක් වගේ තමයි. වෙන තැන් වල දැන් මම තව ඉස්සරහට ඔයගොල්ලන්ට කියනවා invoice එකක් එහෙම නැත්නම් චෙක් එකක් එමත පාදක වෙච්චි. එතකොට ඒ චෙක් එක වෙනුවට එහෙම නැත්නම් එතන තියෙන invoice එකක් වෙනුවට good receive note එකක් තියෙනවා. ඒ good receive note එක තමයි අපේ ඔය කියන tripartite එකේ arrangement එකේදී document එක වෙන්නේ. මොකද හැම වෙලේම අරයා ඒක goods ටික receive කරා in good order කියලා ගහන seal එක තියෙන invoice එක තමයි good receive note එක තමයි මගේ underline transaction එක document එක වෙන්නේ. ඒතර underline transaction එක document එකක වෙනකොට ඒකෙන් මට 170ද 80ද කියලා මට discount කරලා දෙන්න පුළුවන් මේ client.
නමුත් අර අපි තුන්වල අතර යම් ආකාරයකට දැන් අපි කෝ GRN එක එනවා කියලා ඊට කලින් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි තුමු දැන් GRN එක ෆෝර්ජ් කරලා ගෙන්නත් පුළුවන්. ඒතකොට ඒක අපි කොහොමද අවම කරගන්නේ කියන ක්‍රමවේද තියෙනවා. දැන් කවුරු හරි ඒ good receive note එක sign කරන්නේ කවුද? හැම වෙලේම මෙන්න මේ දෙන්නගේ signature එක එන්න ඕනේ අපිට. හරි ඊට පස්සේ අපි email confirmation එකකින් අපි ගන්න අවස්ථාව දෙනවා. හරි ඔයා මෙන්න මේ payment එක කරාද? මෙහෙම එකක් එව්වද? value එක මොකද්ද? buyer කවුද? cross check කරලා තමයි අපි payment එක කරන්නේ. නැත්තම් හැම වෙලේම GRN එක physically අපිට ගේනවා කවුරු හරි. ඒක forge කරලා ගේන්න පුළුවන්. එතන එක්කෙනෙක් වරද්දලා මේවා කළේ ඉවරුනහම මොකද වෙන්නේ? දැන් GRN එක අරගෙන මම ඩිස්කවුන්ට් කරලා සල්ලි ටික දීලා මම දවස් 120කින් කිව්වම සල්ලි එවන්න කියලා කාගිල්ස් මට කියනවා නෑ නෑ මේක නම් මම ඉෂුව කරපු GRN එකක් නෙවෙයි. මේ සිග්නේචර්ස් අපේ නෙවෙයි. මෙහෙම බය කෙනකින් අපි බඩු ගත්තේ නෑ. ඔපරේෂනල් රිස්ක් එකක් එතන තියෙනවා. එතකොට ඩිෆෝල්ට් එකක්. එතකොට එතනදී අපේ දෙගොල්ල අතර ගැටලුවක්. ඒක නිසා අපිට ට්‍රාන්සැක්ෂන් එක කරගෙන යන්න බැරි වෙනවා. ඒතකොට ඒ වගේම අවම කරන්න ඔපරේෂනල් රිස්ක් එක අවම කරන්න අපි තව අරකට ක්‍රමවේද ටිකක් හදනවා. ඊමේල් එකක් කන්ෆර්මේෂන් එකක් එකම අස්සන් ගහන්න ඕන එකක් අපි ක්‍රොස් චෙක් කරනවා ඉඳලා හිටලා බැච් මේවා කරලා කෝල් එකක් දීලා වෙරිෆයි කරනවා බය ලිස්ට් එකක් කලින් ගන්නවා ඒ වගේ දේවල් ටිකක් අපි කරනවා. නමුත් අන්ඩර්ලයින් ඩොකියුමන්ට් එක වෙනකොට GRN එක තමයි සාමාන්‍යයෙන් අපි මූලික හැටියට අපි සාකච්ඡා කරන්නේ. ඒතකොට GRN එක තියෙන ඩොකියුමන්ට් එක හැබැයි ට්‍රයිපාර්ටිට් ඇරේන්ජ්මන්ට් එකක් අපි යනවා තුන්ගොල්ල අතර. ඒකෙදි with the without recourse කියන කතන්දරේ තියෙනවා. හරිද ගියා? විහාන් පැහැදිලිද? thank you sir පැහැදිලි. කලන ඔයාට මිස් වුණා කියලා කිව්වා කනෙක්ෂන් ඉෂුව එකක් කියලා කොයි හරියද ඔයා මිස් උනේ? සර් ඔක මේ ඉන්ට්‍රොඩියුස් කරන තැන. ආයි කියන්නේ මුල ෆැක්ටරි එකකට ඉන්න බැරි වුණාද? නෑ සර් මේ ඉන්වොයිස් වට්ටම් කිරීම පහසුකම. ඒක තමයි මම ආවේ නෑ. ඒක කරේ නෑ තාම. මම තාම මේ ෆැක්ටරි එකට අදාළ ප්‍රශ්න ටික තමයි කරගෙන යන්නේ. තාම මොන හරි ෆැක්ටරි වල මොන හරි එකක් තියෙනවද? සෝ එතකොට අපි දැන් අපි බැංක් එකයි අපිට අපේ කස්ටමර් වෙන්නේ දැන් සර්ගේ එක්සැම්පල් එක හැටියට ෆාමර්නේ. ෆාමර්නේ. එතකොට අපිට රයිට් එකක් තියෙනවද අර ඉන්වොයිස් එක කාගෙස් එක ගෙව්වේ නැත්නම් ඒක ඩිමාන්ඩ් කරන්න? ඒක තමයි මම කිව්වේ. with recourse තිබ්බොත් රයිට් එකක් තියෙනවා. without recourse තිබ්බොත් රයිට් එකක් නැහැ. එතකොට without recourse තියෙන අවස්ථාවකදී අපිට කස්ටමර්ගෙන් ගන්නත් බෑ කාගිල්ස් එකෙන් ගන්නත් බෑ. එතකොට ඒක අපිට loss එකක් create වෙනවා. එහෙමද? හැබැයි කාගිල්ස් එකට නඩු දාන්න පුළුවන් අපිට. අර tripart arrangement එකේදී කාගිල්ස් එකේ තියෙන invoice එකටනේ අපි දැන් discount කරන්නේ good receive note එකටනේ advance කරන්නේ මේ අදාළ ෆාර්මට. එතකොට කාගිල්ස් එකත් agreement එක sign කරනවද? ඔව් tripart එක. අපි තුන්ගොල්ල sign කරනවා. ඒක අනුව තමයි කියන්නේ මෙන්න මේ ගාන ආව 180ක් දෙනවා. එතකොට GRN එක මට මේ විදිහට එවන්න ඕනේ. මේ දෙන්න sign කරන්න ඕනේ. අපි email verification ඒ ඔක්කොම process එක තියෙනවා. තියලා එතකොට දවස් 120කින් ගෙවන්න ඕනේ. ඒ ගෙවුවේ නැත්නම් මේ පොලියක් අපි ඔයගොල්ලන්ගෙන් ගන්නවා. අර සාමාන්‍ය ක්‍රමවේදයම තමයි ණය මුදලක් දුන්නා. මෙතෙන්දි වෙන්නේ කාගිල්ස් එකයි මමයි අතර තමයි කිවිසුම ක්‍රියාත්මක වෙන්නේ. අරයත් ඉන්න ට්‍රයිපාර්ට් එකේ එයත් අර නිසි පරිදි ක්වලිටි එකට බරු ටික දෙන්න ඕනේ. මේ වෙලාවට දෙන්න ඒවා ටික තියෙනවා. ඒතකොට එහෙම දුන්නාම තමයි අපිට ගෙවුවේ නැත්තම් අපිට පුළුවන් මේ කාගිල්ස් එකට ගිහිල්ලා නඩු දාන්න. හරි සර් ඕකේ thank you. හංසි ගහනවා ගොඩ්සල් ඉෂුව එකක් කියලා කාගිල්ස් ගෙවන්න බෑ කියලා. අන්න හරි. එතන මෙහෙමයි. ඒ ඉෂුව එකක් කියලා ගෙවන්න බෑ කියලා හංසික කියන්න බැරි වෙනවා හේතුව අපි good receive note එක ගන්නවා. ඒ කියන්නේ එයා ඒ good receive note එකේ තියෙන good in ඒ අපිට දීපු goods and services in good order acceptable quality කියලා දෙන එක තමයි good receive note එක කියලා කියන්නේ. හරිද? ඔකේ තව එකක් තියෙනවා කාටද කියන්න බලන්න බඩු ටිකක් කලින් දෙනවා. ඒ කලින් දීලා ඒ ඉන්වොයිස් එක අපිට ගෙනාවොත් මම සප්ලයි කරා කාගිල්ස් එකට ඒකට ඩිස්කවුන්ට් කරන්න කියලා කියන එකක් තමයි මම ඊළඟට මේ කියන්නේ නේද ඉන්වොයිස් ඩිස්කවුන්ටින් කියලා කියන්නේ. ඒකෙදි රිස්ක් එක වැඩි. මොකද ඒකෙදි වෙන්නේ කාගිල්ස් එකේ ඉන්වොයිස් එකක් නෙවෙයි. කාගිල්ස් එක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මම කියනවා මම කාගිල්ස් එකට සප්ලයි කරා ඒකට මට සීට ගානක් දෙන්න කියලා මම ඉල්ලනවා. ඒකෙදි කාගිල්ස් එක ඇක්සෙප්ට් කරේ නැත්තම් බැංකුවට රිස්ක් එකක් ගන්න වෙනවා. මේ ෆැක්ටරින් වල ඊට වඩා එහාට ගිහිල්ලා කාගිල්ස් එක ඇක්සෙප්ට් කරොත් විතරයි goods in good order and acceptable and with quality and all that කියලා එන GRN එකේ එනවා අපිට මෙන්න මේ වැලියු එක මම දවස් ගානකින් ගෙවනවා කියලා කිව්වොත් තමයි
මම ඇඩ්වාන්ස් කරලා නැත්තම් ඒ කතන්දරෙට යන්නේ. හංසික හරිද? හරි සර් thank you. හරි. වෙන මොනවා හරි තියෙනවද ෆැක්ටරින් වල ගැටලු? හරි. තිබුණොත් අහන්න. දැන් ඒකේ ඊළඟ ස්ටෙප් එක. මෙතනදී තව එකක් වෙනවා ඉන්වොයිස් වට්ටම් කිරීම. දැන් මෙතනදී වෙන දෙයක් තමයි දැන් අපි හිතමුකෝ ක්ලයන්ට් CIC ඇග්‍රී හරි ෆාම හරි. එතකොට එයා මොකද කරන්නේ? එයා කියනවා රයිට් මම මෙහෙම බඩු ටිකක් සප්ලයි කරනවා. ඒක කාර්ඩ්ස් වෙන්න පුළුවන්, ආර්ටිකෝ වෙන්න පුළුවන්, ඒ වගේ තැන්වලට. හැබැයි මම කැමති නෑ මගේ ඩේටාව එක්ස්පෝස් කරන්න. ඒ වගේම තමයි ඩේටා කියන්නේ කාර්ඩ්ස් එක දැනගන්නවට කැමති නෑ මම මෙහෙම ෆැක්ටරි ෆැසිලිටි එකට යනවා කියලා. ඔයාලට පැහැදිලිද? දැන් ෆැක්ටරි එකට ගියොත් කාර්ගිල්ස් එක දන්නවනේ මෙයා ෆැක්ටරි එකට යනවා කියලා. ඒකනේ GRN එක දවස් 120 ගියාම GRN එකට දාලා මුදල් බැංකුවට ගෙවන්නේ. දැන් අපි තුමුකෝ තව කස්ටමර්ස්ලා සෙට් එකක් කියනවා. ඒගොල්ලෝ කියනවා මට මුදල් ඕනේ. හැබැයි මම කැමති නෑ මගේ බය එහෙම නැත්නම් කාර්ගිල්ස් එක මම මේ විදිහට ෆැක්ටරි එකකට යනවා කියලා පෙන්වන්න. ඒ නිසා මට පුළුවන් ද වෙන විකල්පයකට සල්ලි ටික ගන්න. මොකද්ද වෙන විකල්පේ? මම සප්ලයි කරන කාර්ගිල්ස් එකට. කරනවා මෙන්න මේ දවසට මෙච්චර ක්වොන්ටිටි එකක් මෙන්න මේ මුදලට මම දුන්නා. එහෙම කරලා මම මොකද කරන්නේ? මම යනවා බැංකුවට. ගිහලා කියනවා මම so and so මම කාර්ගිල්ස් එකට දිගටම බඩු සප්ලයි කරන කෙනෙක්. හැම මාසෙක මෙහෙම මෙච්චර ප්‍රමාණයක් දානවා. හැබැයි මම කැමති නෑ කාර්ගිල්ස් එක හරහා වාට පේමන්ට් එනවට. මම කැමති ඒ පේමන්ට් මම ගන්නවා අරගෙන මම වාට ගෙවන්න. හැබැයි ඒක මම කරන්නේ දවස් 90කින් 120කින් මට අද මුදල් ඕනේ. ඒ නිසා වාට පුළුවන් මගේ ඉන්වොයිස් එකක් අරගෙන ඒ ඉන්වොයිස් එක ඩිස්කවුන්ට් කරලා මට කොච්චරක් හරි දෙන්න. ඒකට අපි කියන ඉන්වොයිස් එකක් ඩිස්කවුන්ට් කරනවා කියලා. මේක ෆැක්ටරින් තරම් ආරක්ෂාකාරී නෑ. අවදානම් සහගතයි. ෆැක්ටරින් වල 80ක් ඩිස්කවුන්ට් කරනවා නම් මේක 60ක් 65ක් තමයි ඩිස්කවුන්ට් කරන්නේ. මෙතන තනි කරම අවදානම රැඳෙනවා ක්ලයන්ට් මත, ගොවියා මත, CIC ඇග්‍රි මත. අරක කම්ෆර්ට් එකක්, කාර්ගිල්ස් එක නිකන් කම්ෆර්ට් එකක් විතරයි. අපි සමහර වෙලාවට එයා කාර්ගිල්ස් එකත් එක්ක පෙර ගනුදෙනු කරපු ඒවා, ඒ ඇග්‍රීමන්ට්ස් ඒවා බලනවා වෙන්න පුළුවන්. බලලා ඉවර වෙලා තමයි මේ ඉන්වොයිස් ඩිස්කවුන්ටින් එක කරන්නේ. හැබැයි බැංකුව ලොකු අවදානමක් ගන්නවා ෆැක්ටරි එකට සාපේක්ෂව. මෙතන තියෙන එකම ගැටලුව ගොවියා හෝ CIC ඇග්‍රි කියන ආයතනය කැමති නෑ යාගේ ඩේටා දැනගන්නවට. එයා ෆැක්ටරි එකට හරි ඉන්වොයිස් ඩිස්කවුන්ට් කරන්නේ බැංකුවකට ගිහිල්ලා ෆයිනෑන්සින් ගන්නවා කියලා දැනගන්නට එයා කැමති නෑ. මොකද එහෙම වුණොත් සමහරවිට අතන ඩිස්කවුන්ට් එකක් එහෙම නැත්නම් එතනදී බාගේනින් පව එක අඩුවක් වෙන්න පුළුවන් මෙයාට. මෙයා එහෙමකුත් නෑ රයිට් ඔන්න බඩු ටික මට දවස් මෙච්චරකින් සල්ලි ඕනේ මේ ගානට මම අඩු කරන්නේ නෑ කියලා කියන බාගේනින් පව එක මට තියෙනවා. කාර්ගිල්ස් එක දන්නේ නැති තාක්කල් මම වෙන කොහේ සල්ලි වලින් මේ අරගෙන කරන්නේ. මම කෑෂ් රිච් කියලා එයා නිකන් පේනවා යාට. එන අය නම් ඔළුව නමන් ගිහලා මට එහෙනම් ඉතින් බඩු ටික දෙන්න එහෙම කරන්න. එහෙම කියන්නේ නෑ මම. මට අච්චරයි ඔයා මට දවස් 90 සල්ලි ටික ඕනේ. නැත්තම් මම ඔයාට දාන්නේ මම දාන ස්පා එකට. හරියට මෙයාට කියලා මම බාගින් පව එක වැඩි මගේ. කාර්ගිල්ස් එකත් ඒක රයිට් ආයෙනම් හරි මේ ගාන දෙන්න මම පොඩ්ඩක් මේ ප්‍රයිස් එක දෙන්න කියලා එයා දවස් 90න් හරි සල්ලි දෙනවා. නමුත් මගේ බාගින් පව එක වැඩි as far as I am giving the impression not getting money from any other way. ඒක පෙන්න ගන්න තමයි මේ අපි මේ invoice discounting එක කරන්නේ. හැබැයි මතක තියාගන්න invoice discounting කරනකොට මේ ගොවියා එහෙම නැත්නම් මෙතන ඉන්න client ඇවිල්ලා සාමාන්‍ය පුද්ගලයෙක් නොවිය යුතුයි. අඩුම තරමින් බැංකුව ලොකු රිස්ක් එකක් ගන්න හින්දා මෙයා corporate customer කෙනෙක්වත් වුණොත් විතරයි මේ invoice discounting පහසුකම දෙන්නේ. කොටිම ගොවියෙකුට මේක දෙන්නේ නැහැ. රිස්ක් එක ගොඩක් වැඩිනේ.
CIC Agri corporate listed company එකක් වෙනකොට එයාට දෙන්න පුළුවන්. මොකද එයාගේ risk එක ගන්න පුළුවන්. basically මේ clean ණය පහසුකම් දෙනවා. clean loan එකක් කියන එකනේ මේ තියෙන invoice එකක් නිකන් මම raise කරන එක මට සල්ලි ආපහු දෙනවා වගේ වැඩක්. නිකන් clean loan එකක් දෙන එක. ඒකට clean loan එකක් දෙනකොට ලොකු risk එකක් මෙතන තියෙන නිසා client ඉහළ තලයේ නැත්නම් එයාගේ ආපසු ගෙවීමේ හැකියාව ඉහළ තලයේ තියෙන පුද්ගලයෙකුට තමයි මේ ඉන්වොයිස් ඩිස්කවුන්ටින් එක අපි ලබා දෙන්නේ. බලන්න පැහැදිලිද? මොකක් හරි ගැටලු තියෙනවද? එදාට සර් අපි වෙනම සුරකමක් තියාගන්න නැද්ද සර්? නෑ. ඒ වෙනකොට. එතන කිසිම සුරකමක් නෑ. ඒකයි මම කිව්වේ මෙතනදී client corporate customer කෙනෙක්. නැත්නම් ඉතා ඉහළ ණය ශ්‍රේණිගත කිරීමක ඉන්න පුද්ගලයෙක් විය යුතුයි. මොකද නිකන් ඕවර් ද කවුන්ටර් ක්ලීන් ලෝන් එකක් දෙන වගේ කතාවක් තමයි මේ කරන්නේ. මේක එකම දේ තියෙන performance risk එක avoid වෙනවා. මොකද මෙයා කාලයක් තිස්සේ අරගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා කියන ටික අපිට බලා ගත්තාම අපි දන්නවා මෙයා standard supplier කෙනෙක්. reputed supplier කෙනෙක්. long standing supplier කෙනෙක්. ඒ basis එකෙන් මම මේ risk එක ගන්නවා. සර් මේකත් මේ බඩු ටික බාර දුන්නට පස්සේ නේද කරන්නේ? බඩු ටික බාර දුන්නට පස්සේ. ඇත්තටම මම බඩු ටික බාර දීලා ඒ බඩු ටික බාර දුන්න කියන ලිස්ට් එකත් අරගෙන මගේ ඉන්වොයිස් එකක් දෙනවා බැංකුවට. PD check වලට ෆැක්ටරින් කරනවා නේද නැත්නම් GRN වලට විතරද? ඔව්. භාෂිනී PD check වලට ෆැක්ටරින් වගේ එකක් කරනවා. ඒකට අපි කියනවා ඇත්තටම වෙනම නමක්. post dated check discounting කියලා කියනවා. ඒකට නිකන් ෆැක්ටරින් එකේ තියෙන arrangement එකම තමයි. but ෆැක්ටරින් වලදී අපි ගොඩක් වෙලාවට කරන්නේ GRN එකම තමයි. හැබැයි ඒකට සමහරට PD check එකක් අපි ගන්නවා as a comfort එකක් හැටියට. එහෙම නැතු PD check discount එකක් කියලා කියන්නේ ෆැක්ටරින් නෙවෙයි. නමුත් අර ෆැක්ටරින් එකක තියෙන GRN එක තමයි අපි ඩිස්කවුන්ට් කරන්නේ. හැබැයි අපිට 100% PD upfront ගන්න අවස්ථාවක් තියෙනවා. මොකද දැන් ආපහු දවසක මෙයා ගෙව්වේ නැත්තම් කියලා හිතාගෙන දැන් මොකද අපි කාගිල්සකින් සල්ලි එන්න ඕනේ තමයි. නමුත් අපි කෝකටත් අපි අරගෙන චෙක් එකක් දැන් අර අපි අරගෙන තියාගන්නවා මට PD checks ටිකක් දෙන්න. කාගිල්සකින් දවස් 120න් එන හදිසි හරි ඒක පරක් වෙලා මොන හරි වුණොත් කවර් කරගන්න කියලා අපිට ඕන PD check ටිකක් අරන් තියාගන්න පුළුවන් client ගේ. නමුත් ෆැක්ටරින් වලදී GRN ඩිස්කවුන්ට් එකක් තමයි වෙන්නේ. ඊට අමතරව PD checks ටිකක් ඩිස්කවුන්ට් කරලා කරන ක්‍රමවේදයක් තියෙනවා. own check නෙවෙයි third party ව. ඒකට අපි කියනවා post dated check discounting කියලා. මම මේක ඉස්සරහදී පැහැදිලි කරනවා. වෙන මොනවද ගැටලු තියෙන්නේ මේකේ? invoice discounting. ඒකටත් හංසික ඒ වගේමයි. අර වගේම ඇග්‍රීමන්ට් එකක් යනවා. හැබැයි මෙතන යන්නේ client and bank විතරයි. අරය tripartite එකක් නෙවෙයි. invoice discounting කියන්නේ අපි අනිත් විදිහට බැලුවොත් නිකන් short term loan එකක් දෙනවා customer කෙනෙකුට. based on agreement. offer එකත් එක්ක agreement එකක් දීලා ඒ කරන ක්‍රමවේදයම තමයි මෙතනදී තියෙන්නේ. මොකද නැත්තම් එයා default කරොත් අපිට recover කරගන්න තියෙන ක්‍රමවේදය වෙන්නේ අර කියන agreement එකක් එක්ක යන්නේ ඒක විතරයි. ඒක නිකන් invoice එකක් raise කරලා කරනවා කියන්නේ අපි තා පොඩි පැහැදිලි කිරීමක්. එහෙම නැත්නම් මේ transaction එක පොඩ්ඩක් ගැන අපිට confidence එකක් එන එක තමයි ඒක හරහා අපි කරන්නේ. පැහැදිලිද? Also, thank you. හරි. වෙන මොනවද අපිට තියෙන ගැටලු තියෙන අනිත් පැයට? fine. අපි එහෙනම් ඊළඟ එකට යමු. check purchasing. මෙහෙම දෙයක්ත් තියෙනවා. සමහර අවස්ථාවන් වලදී දැන් අපිට හදිස්සියක් වෙනවා. සිකුරාදා වගේ දවසක් ඇවිල්ලා කියනවා මට මෙහෙමයි චෙක් එකක් තියෙනවා. මට මේක රියලයිස් වෙලා ඉන්නකන් දවස් දෙකක් ඉන්න බෑ. මට පුළුවන් ද මේ චෙක් එක මිලදී ගැනීමක් කරලා මුදල් ලබා දෙන්න. එතකොට දැන් අපි හිතමු මේක දැන් මට කොහෙන් හරි හම්බෙන චෙක් එකක් මගේ තියෙන සේවා සහ භාණ්ඩ වලට මට අය වෙන්න තියෙන එකක් මම කරන්නේ ඒ චෙක් එක ඉෂුව කරපු බැංකුවේ ඒ අදාළ කර්මනාකාරතුමාට කතා කරලා ඒක අපි ෆේට් එක චෙක් කරනවා කියලා කියනවා. කියලා බලනවා රයිට් මේකේ ගැටලුවක් තියෙනවද මේ මුදල් ගෙවන්න පුළුවන්ද කවද්ද මේ තියෙන ඩේට් එකට ගෙවනවද නැද්ද කියන දේ අහලා අපි චෙක් එක පර්චේස් කරලා අදාළ පාරිභෝගිකයට මුදල් ලබා දීමක් කරනවා.
ක්ෂණිකව සිදුවන කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා චෙක් පර්චේසින් කියන concept එක නැත්තම් අපිට ඒ පහසුකම සලසා දිය හැකි වෙනවා. මෙන්න මේක තමයි මම හිතන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඇහුවා. මතු දාතම යෙදූ චෙක්පත් මිලදී ගැනීම. ඒකට අපිට post dated check discounting කියනවා. මේකත් අර හරියට ෆැක්ටරින් එකම තමයි. ෆැක්ටරින් එකේ තියෙන GRN එකක් වගේ කියන ડોකියුමන්ට් එකක් තමයි මේ post dated checks කියන්නේ. කොහොමද ඒක වෙන්නේ? මම යම් ආකාරයක නිෂ්පාදකයේ ක්ලයන්ට් මම නිෂ්පාදනයක් කරලා දෙනවා බඩු ටිකක් විකුණනවා. ඒ විකුණනහම මට ඒවට එක්ක මුදල් ලැබෙනවා නැත්නම් චෙක්ස් ලැබෙනවා. මුදල් ලැබුණොත් හොඳයි, චෙක් ලැබුණොත් ඒවා මට ඉදිරියේදී dated checks හැටියට ලැබෙන්නේ. දැන් මම මොකද කරන්නේ? ඔය dated checks ටික ඔක්කොම අතේ තියාගෙන due date එක ආවම එක දානවා ඔන්න රියලයිස් වෙනවා. මේ සඳහා කාලයක් ගත වෙනවා. දවස් 30, 45, 50, 60, 75, 90 එක විවිධාකාරයේ දින සහිත checks ටිකක් තමයි මට මගේ clients ලගෙන් නැත්නම් debtors ලගෙන් ලැබිලා තියෙන්නේ. එතකොට post dated check discounting කියලා කියන්නේ අපිට පුළුවන් ඒ checks ටික අරන් ගිහිල්ලා බැංකුවට දාලා බැංකුවෙන් මට 150ක් 60ක් 70ක මුදලක් ඒවලම ලැබෙනවා. ඉතුරු ටික checks ටික රියලයිස් වුණාම ලැබෙනවා. ඒකට මම post dated check discounting කියලා. මේකේ කාරණා රාශියක් තියෙනවා. අපි නිකම්ම මේ post dated check discounting කරන්නේ නැහැ. මේකෙදි අපි කියන right ඔයාට මම limit එකක් හදලා දෙනවා. මිලියන 5ක උපරිම සීමාව. හැබැයි මේ limit එකෙන් මට කියන 10ක් 15ක් 20ක්වත් මට cash margin එකක් හැම වෙලෙම තියෙන FD එකක් සුරුකුමක් හැට තියෙන එක. දෙවනුව මම කියනවා මම ඔයාට දෙනවා chance එකක්. ඔයා ගේන checks වල මම 60ක් 75ක් 70ක් තමයි discount කරන්නේ subject to return ratio. return ratio එක වැඩි කෙනෙක්ගේ checks නම් තියෙන්නේ මම ඔයාට දෙන්නේ නැහැ 70ක්. return ratio එක අඩුයි නම් yes මට පුළුවන් 70ක් 75කට යන්න. එහෙම control එක. ඊළඟට check size එකක් තියෙනවා. උපරිම එක check එක පුද්ගලයෙක්ගෙන් ගන්න පුළුවන් check එක වටිනාකමක් අපි දුම් ලක්ෂ 2.5යි. 2.5 තමයි උපරිම check පතක් වෙන්න ඕනේ. ඊට අඩු වෙන්න ඕනේ අනිත් checks. එහෙම නැත්නම් මොකද ලිමිට් එක 5යි මම 5 මිලියන් චෙක් එකක් කරන් ඩිස්කවුන්ට් කරන්න කියලා කිව්වොත් මොකද වෙන්නේ? චෙක් එක ඩිස්කවුන්ට් කරා ඒක ඩිෆෝල්ට් වුණොත් මට ලිමිට් එකක් නැහැ ඔක්කොම නැහැ. මම කියනවා නෑ මැක්සිමම් චෙක් වැලියු එකක් තියෙනවා. ඊළඟට මම කියනවා ඩීලර්ස්ලා රයිට් ඔයා මට ගේන ඩේටා ලිස්ට් එකක් ගන්න টপ 10. 5 මිලියන් එක්කෙනෙකුට උපරිම යන්න පුළුවන් ලක්ෂ 5යි. කොච්චර චෙක් දුන්නත් මම යාට දෙන්නේ ලක්ෂ 5ක්ම ඩිස්කවුන්ට් කරන්න. වරකට. කන්සන්ට්‍රේෂන් රිස්ක් එක අඩු කරන්න පුළුවන්. check return බලනවා කිව්වා maximum per value per check බලනවා dealer limit එක ගැන කතා කරනවා overall limit එක ගැන අපි කතා කරා cash margin එකක් ගැන කතා කරනවා ඊළඟට අපි බලනවා මොනවා හරි bad debts මොනවා හරි තියෙනවද කියන එක බලනවා return ratio එක එක්කිනාගේ බලනවා right එහෙම බලලා තමයි අපි තීරණය කරන්නේ මේ check discounting facility එක කොහොමද දෙන්නේ කොච්චර කාලයකටද දෙන්නේ කාටද දෙන්නේ මොන limit වලටද දෙන්නේ කියන එක. හැබැයි මේකත් හොඳ ඉන්ස්ට්‍රුමන්ට් එකක්. පරිස්සමෙන් කළ යුතු ඉන්ස්ට්‍රුමන්ට් එකක්. මොකද මේ දවස්වල ඔයගොල්ලෝ සමහරවිට එක්ස්පීරියන්ස් ඇති සෑහෙන ප්‍රමාණයක් checks return වුණා. පැන්ඩමික් ඒ වගේම තිබ්බ රීසන් එක දීපු checks return වෙනවා. එතකොට අපිට ලොකු රිස්ක් එකක් මෙතනදී තියෙනවා. හැබැයි අර මම කියපු ක්‍රමවේදය හරහා ගියාම ඉම්පැක්ට් එක සෑහෙන දුරට අඩු කර ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. right. බලන්න යම් පැහැදිලිතාවයක් අපැහැදිලිතාවයක් තියෙන එහෙම නැත්නම් තේරෙන්නේ නැති කොටසක් එතන තිබ්බද? ඒ ටික කියලා. මේ ටික තමයි මම මේ පැහැදිලි කරන්නේ. මේ අර අපි කියපු controlling points ටික. එතකොට අපි චෙක් එක බැංක් එකේ නමට ලියා ගන්නවද? නෑ එහෙම නෙවෙයි වෙන්නේ. දැන් මෙතනදි වෙන්නේ debtors ලගෙන් හම්බ වෙච්ච checks ටික තුන්වන පාර්ශවයේ ඔක්කොම. post dated third party අතරම. දැන් බැංකුවේ නමට චෙක් එකක් ආ ලියන්න බෑ ඒක. අපිට අවශ්‍ය නම් client ගේ own checks ටිකක් කරන් දියා ගන්න පුළුවන්. discount කරන්න නෙවෙයි.
කම්ෆර්ට් එකට. හදිසිය අරවා තුන්වෙනි පාර්ශවයේ වනේ. ඒව රිටර්න් වෙලා ඔක්කොම වුණොත් මට මුදල් නැත්තම් ඒකට මට ඕන් චෙක් එකක් අරගෙන වෙන බැංකුවකින් අරගෙන තියා ගන්න පුළුවන් කම්ෆර්ට් එකක් හැටියට. නැත්තම් තුන්වෙනි පාර්ශවයේ දැන් ඩෙටර්ස් ලගේ චෙක්ස් ටික තමයි මම ගිහිල්ලා දෙන්නේ මෙන්න චෙක්ස් ටික මට ඩිස්කවුන්ට් කරලා දෙන්න කියලා. දැන් මම ගාව ඩේටා ලිස්ට් එක 100ක් ඉන්නවා 100කින් හම්බ වෙන චෙක්ස් මම දෙන බඩු වලට. ඒ ටික තමයි මම අරන් ගිහලා කියන්නේ මෙන්න චෙක්ස් ටික. එතකොට පුළුවන් ඩේටා ස්ටොක් 10 හදන්න පුළුවන්. රිටර්න් රේෂියෝ හදන්න පුළුවන්. මැක්සිමම් පර් චෙක් එකක් හිතන්න පුළුවන්. බෑඩ් ඩෙට්ස් ඉනවද හොයන්න පුළුවන්. ඒවා බල කියන රයිට් මෙන්න මේ විදිහට ඔයා මට කොච්චර චෙක් දුන්නත් මේ ඩීල් ඒ වලට මම ලක්ෂ 5යි. ඊට වඩා උඩට මම වාට මේවා කරන්නේ නැහැ. B එකට ලක්ෂ 3යි. C එකට ලක්ෂ 5යි. D එකට ලක්ෂ 2යි. එක එක තියෙනවා. ඊට වඩා මම ඩිස්කවුන්ට් කරන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ රිටර්න් රේෂියෝ. ඒතර ඔක්කොටම අමතරව ඩිස්කවුන්ට් පර්සන්ටේජ් එක 60 65 70 75 වෙන්න පුළුවන්. එතනත් මට මාජින් එකක් ඉතුරු වෙනවා. ඊට අමතරව 25ක් විතර කෑෂ් මාජින් එකකුත් සුරුකමක් කරන මම ලිමිට් එකේ තියාගන්න. මොනවාරි අවශ්‍යතාවයක් වුණා. ඊට අමතරව ඕන් චෙක් එකක් දෙකකුත් තියාගන්න පුළුවන් හදිසියේ කන්ට්‍රෝලින් පොයින්ට් එකක් හැටියට. වෙන මොනවද ගැටලු? එතකොට සර් චෙක් එක අපි කියන්නේ ලෙන්ඩ් කරන කාලේ කොහොමද සර් චෙක් එක රියලයිස් වෙනකන් අපි හිතමුකෝ දවස් 30 45 මොනවා හරි තියෙනවා කියලා. එතකොට ඒ තියෙන කාල සීමාව ඇතුළත තමයි මේක සෙටල් වෙන්නේ. අපි හිතමුකෝ දැන් දවස් 45ක ඩේටා තිබ්බොත් මෙතන මගේ ඇඩ්වාන්ස් එක මම දීලා තියෙනවා 45කට 45ක ඇතුළත මේක සෙටල් වෙනවා. අපි ජෙනරලි කරන්නේ සාමාන්‍ය දවස් 60ක් විතර වගේ දෙනවා. ඒතකොට මේ 60ට හරියන විදිහට චෙක්ස් ටිකක් අරය 45 ඒවා 15 ඒවා 75 ඒවා දෙනවා. පූල් එකක් දිදී අඩු වෙන චෙක්ස් කියලා මෙතන දානවා. මේක රියලයිස් වෙලි ඒකටම අදාළ චෙක් එක රියලයිස් වෙන්න ඕනේ නැහැ. නමුත් අපි දුම් මිලියන 5ක් දුන්නා කියලා මිලියන 10ක චෙක්ස් ටිකක් අරගෙන. එතකොට මොකද කරන්නේ? ඔය 10 රියලයිස් වෙන්න මේ මිලියන 5 අඩු වෙනවා. ආයෙ චෙක්ස් මෙතෙන්ට ගේනවා. ආයෙ අඩු වෙනවා. ආයෙ ගේනවා අඩු වෙනවා. හැම වෙලෙම ගේන කොටසකින් 60ක් 70ක් අපි දෙනවා. මෙතන මේ වැලියු එක මේන්ටේන් කරගෙන. ඒ කියන්නේ ඒ amount එක අපි ඔටෝ කියන්නේ අපිම තමයි කපා ගන්නනේ සර්. අපි 60ද 70ද කියන එක අපි තමයි ඩිසයිඩ් කරන්නේ. රියලයිස් වුණාම මේ චෙක්ස් මෙතෙන්ට ඇවිල්ලා පොලියයි අද ගාස් ඔක්කොම ගිහිල්ලා අපිට ඩියු ඩේට් එක තියෙනවා කියලා 30 වෙනිදා වෙනකොට STS මෙච්චර සෙටල් වෙන්න ඕනේ කි. ඔන්න සෙටල් වෙලා යනවා. ඊළඟ තියෙනකොට මෙච්චර සෙටල්. එතකොට අරගෙන රියලයිස් වෙලා වෙන account එකකට දාලා එතනින් මෙතෙන්ට යොදා ගන්නවා. එහෙම තමයි ඔකනේ ප්‍රායෝගික වෙන්නේ. අතු මේ චෙක් එකකින් 60යි මේ චෙක් එකකින් 65යි කී කරන්නේ නැහැ. පූල් එකක් දෙනවා. ඒකේ තියෙන මේක ප්‍රමාණය අනුව අපි මේවා බලනවා. දීලා 1 2 3 4 ඒ ප්‍රමාණිකත් ඒවට යටත් ඩිස්කවුන්ට් කරනවා. කළා මෙයාට මුදල් දෙනවා. ඊළඟ මේවා රියලයිස් වෙනකොට වෙන account එකකට දාගන්නවා. රෙමිටර් account එකට. එතනින් මුදල් ටික මේවා ඩිව් වෙන විදිහට සෙටල් කරනවා. පෙරෝඩෝක කෙලින්ම මේ ඩිරෙක්ට් ලෝන් එකක් විදිහට දෙන්න නැත්නම් OD එකක් විදිහට මොකද සර්? ඒක ක්‍රම දෙකටම දෙන්න පුළුවන් කලන PDOD කියලා ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ PDOD එකේ කිව්වොත් කෙලින්ම අපි OD එකක් දෙනවා. OD එක අපිට මිලියන 5යි. ඒකේ අපි කියනවා හැම වෙලෙම මිලියන 8ක චෙක්ස් ටිකක් ඔයා මට තියලා තියන්න. ඒතර මම මේ මිලියන 8ක චෙක් කියලා කියන්නේ අර කියන ක්‍රමවේද හරහා ලබාගත් චෙක්ස්. ඩීලර්ස් 10කින් ගෙන්න පුළුවන්. රිටර්න් රේෂියෝ මෙච්චර වෙච්ච ඒවා ඉන්න පුළුවන්. එතකොට ඩිස්කවුන්ටින් පර්සන්ටේජ් එක මෙච්චර වෙන විදිහට මිලියන 8ට දාලා මම චෙක්ස් ටිකක් ලෝඩ් කරන හැම වෙලෙම. ඒතර given time OD ලිමිට් එක 5යි PD ලිමිට් එක 8යි. මෙයාගේ වැඩේ පම්ප් කරනවා නිකන් රියලයිස් වෙනවා අඩු වෙනවා රියලයිස් වෙනවා අඩු වෙනවා. අර වගේ මැචින් එකක් ඇත්තෙම නැහැ එතන. ඕවර්ඩ්‍රාෆ්ට් එක. හරි හොඳම කස්ටමර්ස්ලාට තමයි අපි ඒක කරන්නේ. මොකද දැන් අර අපි හිතමුකෝ ඩිෆෝල්ට් වැඩි වෙන අර එහෙම තිබ්බොත් මේ OD එක හાર્ඩ් කො වෙන්න පටන් ගන්නවනේ. ඒ නිසා PDOD ප්‍රොඩක්ට් එක කියලා එකක් තියෙනවා. ඒක දෙන්නේ ගොඩක් වෙලාවට ටෙස්ටඩ් කස්ටමර්. ප්‍රශ්නයක් නැති අයට. නැත්තම් කරන්නේ අපි STL එකක් දෙනවා. ඒ STL එකේ දවස් 30න් 60න් 90 සෙටල්මන්ට් යනවා. මේක හැම වෙලෙම චෙක් කර යනවා. අරට වඩා ටිකක් කම්බසම් ප්‍රොසෙස් එක. කස්ටමර්ට ටිකක් අමාරු. හැම වෙලෙම රික්වෙස්ට් එකක් දෙනවා. ඒක සෙටල් කරන්න ඕනේ නිසි කාලයට. හරි. නමුත් OD එකක් එහෙම නෙවෙයි. OD එක අවුරුද්දක් පුරා රිවිව් වෙන විදිහට තියෙනවා. එයාට තියෙන නිකාන් දිගට චෙක්ස් ගෙනත් දෙන එක අපිට චෙක්ස් බලලා හොඳ නැති වයින් කරා මේව කරා මදිපාරු ටික ගෙන්න ගත්තා රිටර්න් චෙක් වලට ආයෙ සල්ලි දාගත්තා like that. එහෙමයි වෙන්නේ. PDOD කියලා එකකුත් තියෙනවා STL එකකුත් තියෙනවා. සර් STL කියන්නේ මොකක්ද සර්? short term revolving line. short term loan කියන එක තමයි STL කියලා කියන්නේ. කෙටි කාලීන චක්‍රීය ණයක්. ඒකේ අරට ඔඩපන වෙන්න පුළුවන් import loan ඔක්කොම packing credit ඔක්කොම STL තමයි. නමුත් අර අපි ඒකට ආවේනික වෙච්ච එකට අපි දෙනවා short term loan එක. දවස් 45 60 හැටියට අපි බුක් කරනවා. ඒක මැචුර් වෙනකොට දවස් 45ක් ගියාට පස්සේ ඒකට අදාළ මුදල් දාලා පොලියත් එක්ක මුල් මුදල සෙටල් කරනවා.
මොකද්ද මේ ඉදි ගහන ඉන්ට්‍රස්ට් රේට් එක high කියලා කියන්නේ මේක දැන් අපි සාමාන්‍ය දැන් ගත්තොත් OD රේට් එකකට වගේ යනවා. මොකද මේක ටිකක් රිස්කි නේ ප්‍රොඩක්ට් එක. පෝස්ටේජ් චෙක් ඩිස්කවුන්ටිංగ్. දැන් සුරුකුමකට යටත් වෙලා තියෙන එකට වඩා මේක රිස්කි. එතකොට අපි රේට් එක සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි. ඊට අමතරව මේකට අමතරව charges උත් අපි ගන්නවා. processing charges, check return charges එක විදිහටත් අපි මේකට පාවිච්චි කරනවා. වෙන මොනවද ගැටලු? right. එහෙමනම් අපි ඊළඟට ඔව් තියෙනවද මොකක් හරි හංසික මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපිට නඩු දාන්න පුළුවන්ද සර් එතකොට? පුළුවන්. මෙතනදී අර ඇත්තටම PD checks වලට තමයි නඩු යන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඒ check return වුණොත් ඒ checks දීපු debtors ට විරුද්ධව අපිට අපරාධ නීතිය යටතේ නඩු ගන්න පුළුවන්. ඊට අමතරව අපි අමතර සුරුකමක් හැටියට මගේ check එකක් දුන්නොත් client ගේ check එකක් තිබ්බොත් ඒක return වුණොත් ඒ අදාළ පාරිභෝගිකයාට විරුද්ධව ඒ කියන්නේ client විරුද්ධවත් නඩු ගන්නට පුළුවන්. දැන් ප්‍රශ්න තියෙන්නේ හංසික අර වගේ වෙනකොට third party check එකක් ආවම සමහරව cash checks තියෙනවා. ටිකක් ප්‍රායෝගික ගැටලු තියෙනවා. අපි පුළුවන් තරම් බලනවා මේ දෙන check එක දෙන්නේ කවුද කියන එක කිනා අර පිටසම් කරගන්න. අපි පිටිපස්සේ sign කරගෙනවත් කවුද කියලා හොයාගන්න ඩීලර්. නැත්නම් එයාට හම්බෙච්ච check එකක් එයාට හම්බෙච්ච check එකක් එහෙම වෙන අවස්ථාවක් තියෙනවා cash checks ටික. ඒවා පුළුවන් තරම් අපි අඩු කරනවා. නිකන් pool එකකට දානවා 100ට total limit එක මිලියන 10 නම් ලක්ෂ 5ක් විතරයි ඔය කියන වගේ third party cash වෙන්නේ. නමක් නැති ඒවා. අනිත් ඒවා උපරිම නම් තියෙන ඒවා ගන්න බලනවා. නැත්තම් නිකන් අපිට තුනෝ third party cash checks තියා කොහෙන් හරි එනවා කියලා දැන් හිතන්නකෝ. මට එන check එක පෙටාවලින් මේක 4 දිනකින් විතර පාස් වෙච්ච ජැෆ්නා check එකක්. ඔරිජිනලි දීලා තියෙනවා. cash check එනවා අන්තිමට හොයාගන්නත් බෑ කොහෙද කියලා. එතකොට අපිට නඩු දාීමේ හැකියාවක් නැහැ. නඩු දාන්න නම් අදාළ පුද්ගලයා ඒ ඉෂුව කරපු account එක නමත් එක්කම ඉන්නවා. ඒ නිසා තමයි අර ඩීලර්ස් හැටියට අපි පුළුවන් තරම් වෙන් කරලා ගන්න බලනවා. එහෙම බැරි වුත් cash check කියලා පොඩි කොටසකුත් අපේ තියෙනවා. එහෙම ඒවත් ව්‍යාපාර ශාස්ත්‍රය වෙනවනේ. හැබැයි මුළු වටිනාකම මුළු ලිමිට් එකෙන් 5ක් 10කට වඩා එහෙම ලිමිට් එකක් දෙන්නේ නැහැ. ඔය රිස්ක් එක අපිට වැඩි නිසා ඩිෆෝල්ට් එකේදී. පැහැදිලි? හරි සර් thank you. හරි සර් thank you. අපි දැන් ඊළඟට යමු තොගේ මූල්‍යකරණය. තොගේ මූල්‍යකරණය කරනකොට තියෙන එක ප්‍රොඩක්ට් එකක් තව එකක් තියෙනවා. pledge loan. ඔයගොල්ලෝ අහලා ඇති. ඔඩපණ ණය කියලා කියනවා. උදාහරණයක් ගත්තොත් දැන් අපි ඔය V නිෂ්පාදනය කරන කට්ටිය හිතන්න කඳුරු වෙල හිමි. මේ තියෙන ඒකට අදාළ එකක් තමයි ඔඩපණ කියලා කියන්නේ. ඒකෙදි ඇත්තටම pledge එකක් වෙන්නේ. ඒ තොගය අපි pledge එකක් හැටියට පාවිච්චි කරනවා. හරිද? සුරුකමක් හැටියට. හැබැයි දැන් මෙතනදි වෙන්නේ දැන් ඒ තොගය තියෙන්නේ අයිතිකරුවා සතුව. අපිට කන්ට්‍රෝල් එකක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් නම් ඕක කියනවා මේ ප්‍රායෝගිකව අපේ යතුරුකුත් එයාගේ යතුරුකුත් තියලා ස්ටෝර්ස් වල දෙන්න මේකට අරිනවා වහනවා එහෙම කියනවා. නමුත් ඉතින් ප්‍රායෝගික තලයේ එහෙමම ඉන්නේ නැහැ. නමුත් එයාගේ ස්ටෝර් එකක ඒ තොගය තියෙනවා. ඒ තොගයට එරෙහිව එයාට ණයක් දෙනවා. කොටින්ම මම කෙටි කාලීන චක්‍රීය ණයක් ඒකට අපි දෙනවා ඔඩපණ එහෙම නැත්නම් ප්ලෙජ් කියලා. මම ඒක නිකුත් කරනවා අපිට මිලියන 10ක්. මිලියන 10ක් නිකුත් කරාම එයා V කියනවා මිලියන 10ට සාපේක්ෂව. ගෙනල්ලා අර ස්ටෝර් රූම් එකේ තැන්පත් කරනවා. ඒ වගේ මිලියන 10 5 වෙනකොට අපි දුම් ස්ටෝර් රූම් එකේ මිලියන 50ක් දක්වා දැන් තොගය ගබඩා කරලා තියෙනවා. ඒතර මේ මිලියන 50කට අදාළ මම ණය නිකුත් කරලා තියෙනවා. ඒ තොගේ ඉන්ෂුරන්ස් කරලා ඔක්කොම කරලා ආරක්ෂිතව තියෙනවා. අපි දෙගොල්ලගෙම කන්ට්‍රෝල් එක යටතේ. සුරුකුම තොගේ. තොගේ නිදහස් කිරීමේදී මොකද වෙන්නේ? ඒක විකුණනකොට මිලියන 20ක් වික්කොත් ඒ මුදල මගේ account එකට ගිහලා අර මිලියන 50 මිලියන 20 දක්වා 30 දක්වා අඩු වෙනවා. ඉතුරු ටිකත් වික්කොත් අඩු වෙනවා. අලුතෙන් දුන්නොත් වැඩි වෙනවා. එතකොට මේකෙදි කරන්නේ ඒ තොගේ මූල්‍යකරණය කිරීම සඳහා තොගේ සුරුකුමක් හැටියටම තියාගෙන දෙන කෙටි කාලීන ණය මුදල අපි ඒක ෂෝට් ටර්ම් ලෝන් එකක් තමයි. නමුත් අපි ඒක වැඩිපුරම අර ඒක පැහැදිලි කර ගන්නවා ඒ අදාළ ශාස්ත්‍රයට සම්බන්ධ නිසා ඔඩපණ එහෙම නැත්නම් ප්ලෙජ් කියන ව්‍යවහාරය පාවිච්චි කරනවා. ඒතර තොගේ මූල්‍යකරණය කිරීමේ එක්තරා ආකාරයක ණය නිපීමක් තමයි ඔඩපණ ණයක් කියලා කියන්නේ. ඒතකොට ඒකේ පාර්ශ්ව දෙකක් තියෙනවා. එතකොට එක්කෙනෙක් ගැනුම්කරු ඔඩපණකාරයා නැත්නම් බැංකුව එතන වෙන්නේ ඔඩපණ ලාභියා හැටියට වෙනවා. හරි. එතකොට ගැනුම්කරු අත තමයි අයිතිය තියෙන්නේ. නමුත් ඒවා බැංකුව බාරේ තියෙනවා කියන එක තමයි අදහස් කරන අපේ කන්ට්‍රෝල් එකක් එතන තියෙනවා. අතන ස්ටෝර්ස් වල තිබ්බට අපිට කන්ට්‍රෝල් එකක් තියෙනවා ඉන් තියරිටිකලි. ඒකයි කියන්නේ ඒ අතුරු අපි දෙගොල්ලම යතුරු අරගෙන තමයි තොගේ දාන්නේ තොගේ නිදහස් කරන්නේ.
ඒකට අපි කිව්වා ඔඩපන ණය. එහෙම නැත්නම් pledge loan කියලා කිව්වා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒකම තමයි මම මේ පැහැදිලි කරන්නේ. දැන් මේ එතකොට අපේ ඒ කියන තොගය එක එක වෙන්න පුළුවන්. ඒක ඉලෙක්ට්‍රොනික වෙන්න පුළුවන්, රත්තරන් වෙන්න පුළුවන්, භාණ්ඩ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වී වගේ දේවල් වෙන්න පුළුවන්. රයිට්? ඉතින් එතකොට තියෙන ලොකුම රිස්ක් එක තමයි එයා ගෙව්වේ නැත්තම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒවා එළියේ වෙළඳපොලේ විකුණලා අනාය කරගන්න. ඉතින් එතකොට ගොඩක් වෙලාවට ඉන්ෂුරන්ස් එක වැදගත් වෙනවා. නැත්නම් ඔය ෆෙලිෆරේජ් කියන්නේ ස්ටොක්ස් ඇටියට තිබිලා ඒවා මේ කුණු වෙලා එහෙම නැත්නම් විනාශ වෙලා යන රිස්ක් එකක් තියෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් හොරකම් කරනවා වෙන්න පුළුවන්. හරි එහෙම නැත්නම් ඔපරේෂන් රිස්ක් එක කියන්නේ අපිට ඉස්සරහින් යතුරුද පිටිපස්ස දොරකින් බරු ටික පාස් කරන අවස්ථාව වෙන්න පුළුවන්. හරි නැත්නම් සමහරවිට අපිට තියෙනවා ඉස්සරහින් බලම වී කොට්ට ඔක්කොම ගහලා තියෙනවා පිටිපස්සේ 10ක් බඩු නැහැ. හරි ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ලොකු දෙයක් මෙතන තියෙන. ඉතින් මේක හරි විශ්වාසයෙන් මත පදනම් වෙච්චි ගණිතරු කරුවොත් එක්ක තමයි මේ දේ කරන්නට ඕනේ. හරි ගොඩක් මේකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් දැන් සමහරවිට අපිට මෙහෙම තියාගෙන ඉවරලා අනිත් පැත්තට මේක අපිට මේ හානි කරන අවස්ථා වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලදී. හරි. රයිට්. ඒකේ මොනවා හරි පැහැදිලි කර ගැනීම තව අවශ්‍යද? අරුණ හංසිකා කලන පැහැදිලි? ඔව් සර්. ඔව් රයිට්. අනිත් එක කතා කරලා අහගෙන ඉන්නවනේ. රයිට්. thank you කලන. හරි. එහෙමනම් අපි තවත් ඒ වගේ යම් ආකාරයක ණය නිපීම් පුතේකට යමු. කාර්ක ප්‍රාග්ධනය අපි සාකච්ඡා කරද්දී අපි දැන් බැලුවා තොගේ මූල්‍යකරණයට දේවල් තියෙනවා. ඒ වගේම තියෙනවා ණය ගැතියන් මූල්‍යකරණයට. දැන් තොගේ තව ගත්තොත් ගොඩාක් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ කතා කරේ pledge එකක්නේ. දැන් අපි ගත්තොත් import loans කියලා අපි කියන්නේ ඒ කෙටි කාලීන චක්‍රීය ණය. එහෙම නැත්නම් ආයනයන්නේ අපනයන ණය. ආනයන ණය කියලා කියන්නේ පිටින් ගේන. අපි තුන්කෝ ණය ලිපියක් කියලා letter of credit එකකින් ඒකෙන් ගේන බඩු ටික එයාට එකවර නිදහස් කරගන්න බැරි වුණාම ඒකට අපි ණයක් දෙනවා. ඒකට අපි කියනවා import loan එක. ආනයන මේ ණයක් කියලා. ඒකත් මේ වගේ කෙටි කාලීන චක්‍රීය ණයක්. ඒකෙදි මොකද කරන්නේ අපි ડોකියුමන්ට්ස් ටිකක් අපි තියාගෙන හරි එතකොට ඒ අදාළ බඩු නිදහස් වෙනවා. එයා ඒක විකුණලා ඉවර වෙලා අපිට ඒක සෙටල් කරනවා. එතෙන්දි වෙන්නේ ඒ තොගේ අපි අපයක් හැටියට අරගෙන නැහැ. හැබැයි ડોකියුමන්ට්ස් ටිකක් අපි ගත්තා. ඉම්පෝට් ડોකියුමන්ට්ස් ටික අපි ගාව තියෙන අපේ කස්ටඩි එකේ. ඒක තමයි අපේ ඇපේ හැටියට තියෙන්නේ. බඩු ටික කස්ටමර් ප්‍රෙමිසස් එයා විකුණනවා. මොකද ඒ කස්ටමර් ප්‍රෙමිසස් වල තියෙන බඩු ටික විකුණන්නට බෑ. අපි ගාව තියෙන ડોකියුමන්ට්ස් ටික නැතුව. මොකද ඕනර්ෂිප් එකේ තියෙන එතන. ඒතර එහෙම જાතියේ නෑමුදලු අපි ගාව තියෙනවා. right? එක එක විදිහකට අපිට මේ මූල්‍යකරණ එහෙම නැත්නම් මූල්‍ය පහසුකම් යොදා ගන්නට පුළුවන්. දැන් ඔයගලන්ට සාමාන්‍ය මාකට් එකේ ඔෆිස් එකේ ගිහිල්ලා බැලුවොත් අහන්න පුළුවන්. මොනවද import loan, මොනවද මේ pledge loan, මොනවද මේ hypothecation loan කියන්නේ, මොනවද මේ short term loan කියලා කියන්නේ, මොනවද මේ packing credit loan කියන්නේ මොනවද? කී නිකන් ඔයගලන්ට බලනකොට දැන් පොඩි විස්තර ටිකක් හොයාගන්නට පුළුවන් වෙයි මේ එකින් එකට කියන්නේ ගොඩක් සමානකම් තියෙනවා. නමුත් ඒ පාවිච්චි කරන ක්‍රමවේදය අනුව පොඩි වෙනස්කම් ටිකකුත් දකින්නට ලැබෙනවා. ඒකට ඒකත් ගැන පොඩි අදහසක් ගන්න සමහරවිට අපිට ඒක වැදගත් වෙන්න පුළුවන්. මොකද විභාගෙදී අපි අහන සමහර ප්‍රශ්න සම්බන්ධයෙන්. ඊළඟට දැන් මම සාකච්ඡා කරන්නට යන්නේ අපි හිතුවොත් දැන් මෙච්චර වෙලා අපි කතා කරේ කාර්ක ප්‍රාග්ධනය සම්බන්ධ ණය ඇත්තටම on balance sheet වගේ. මොකද මුදලක් එළියට ගලා යාමක් සිද්ධ වෙන ඒවානේ මේ කොහොමද? off balance sheet උත් තියෙනවනේ. ඒ කියන්නේ මුදල් ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපි කියන contingent liability එක කැටි අපි ගන්නවා. හරිද? contingent liability කියන්නේ විශේෂ පත්‍රයේ පිටත තියෙන ණය මුදල්. අපි කියව බැඳුම් කර, අප කර, එහෙම නැත්නම් ණයවර ලිපි ඒවා. මොනවද මේ මුලින්ම අපි බලමු අප කර කියලා කියන්නේ මොකද්ද? බැඳුම් කර එහෙම නැත්නම් අප කර ලිපි. letter of guarantee එකක්, payment guarantee එකක්. මොකද්ද මේ guarantee එකක් කියලා කියන්නේ? මෙතනදී කියන්නේ පාර්ශව තුනක් එතන තියෙනවා. පාර්ශව තුනක් ඉන්නවා. අපි තුමුකෝ බැංකුවේ ඉන්නවා. එහෙම නැත්නම් ප්‍රතිලාභියක් එහෙම නැත්නම් ඒ අප කරේ වාසිදායක තත්ත්වයේ තියෙන කෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි ඒ ණය අයදුම්කරු එක්ක ඉන්නේ. ඒ කියන්නේ අපි තුමු කස්ටමර් කෙනෙක් තමයි අයදුම්කරුවා. මම බැංකුව තමයි අප වෙන්නේ ආවෙන්නේ.
එතකොට ඒ කස්ටමර්ගේ අපි තුමුකෝ කෝපරේට් එන්ටිටි එකක් අපි යුනිලීවර් එහෙම නැත්නම් ඔය මොකක් හරි නෙස්ලේ වගේ ආයතනයක් තමයි ප්‍රතිලාභියා වෙන්නේ බෙනිෆිෂරි. ඔය පාර්ශ්ව තුන අතර සම්බන්ධයක්කට යටත් කියලා නිකුත් කරන ලිපි තමයි ඔය අපි කියන ගැරන්ටි අප කර කියලා කියන්නේ. මෙතෙන්දී මොකද වෙන්නේ? උදාහරණයක් දැන් ඔන්න ඔය බැංකුව එහෙම නැත්නම් ණය අයදුම් කරු බැංකුවට ඇවිල්ලා කියනවා මම මෙන්න මෙහෙම ව්‍යාපාරයක් කරගෙන යනවා. එතකොට මට දැනට මෙහෙම අතේ තියෙන මුදල් වලින් ඒ වගේම තමයි බැංකුවේ ලබා දීපු කාර්ක ප්‍රාග්ධන චක්‍රයෙන් මම මෙහෙම කරගෙන යනවා. නමුත් මට බැංකුව අපකරයක් ගත්තොත් යම් ප්‍රමාණයක මට තවත් බඩු ටිකක් කෑෂ් වලට ගන්නට පුළුවන්. හරිද? එතකොට මගේ මාජින් එක වැඩි. ඒ කියන්නේ නෙස්ලේ එකෙන් කියනවා එහෙම නැත්නම් යුනිලීවර් එකෙන් කියනවා ඔයා මට 5 මිලියන් බැංක් ගැරන්ටි එකක් දුන්නොත් මම මෙන්න මේ ප්‍රමාණයක් ඔයාට නිකුත් කරනවා. මුදලට වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් එකට වෙන්න පුළුවන්. හරි? එතකොට මොකද කරන්නේ? එයා කියනවා හැබැයි ඔයා ගේන්න ඕනේ පිළිගත් බැංකුවකින් මට බැංකුව අපකරයක්. ඔන්න දැන් කස්ටමර් මං ගාවට ඇවිල්ලා කියනවා මට මිලියන 5ක බැංකුව අපකරයක් ගන්නට අවශ්‍යයි. එතකොට මම මොකද කරන්නේ? දීපල අපයක් හෝ තවත් මොන හරි අපයකට සාධාරණ අපයකට යටත් කරලා මම බැංක් ගැරන්ටියක් නිකුත් කරනවා මගේ කස්ටමර් වෙනුවෙන් යුනිලීවර් එකට. නෙස්ලේ එකට. එතකොට දැන් නෙස්ලේ එක මොකද කරන්නේ? මේ මිලියන 5 බැංක් ගැරන්ටි එකට යටත් කරගෙන මෙයාට බඩු ඒ මිලියන 5ක උපරිමයකට දක්වා බඩු නිකුත් කරනවා. මගේ කස්ටමර් ව්‍යාපාර කටයුතු කරනවා මුදල් හොයනවා බැංක් ගැරන්ටි එකේ කමිෂන් එක ගෙවනවා මට මුදල් එවනවා පොටි කරගෙන යනවා. කරදරයක් නොවෙන තාක්කල් ප්‍රශ්නයක් නැහැ. අපි හිතමු මෙහෙම මොන හරි අවස්ථාවක නෙස්ලේ එක මගේ ණය අයදුම් කරුවගේ තියෙන ගැටලු එක්ක වංචාවක් එහෙම නැත්නම් ඔපරේෂනල් ප්‍රශ්නයක් එහෙම නැත්නම් මුදල් ආපසු නොගෙවීමේ ප්‍රශ්නයක් මත ගැටලුවක් ආවොත් මට එවනවා ක්ලේම් එකක් මෙහෙමයි ඔයා දීපු අප කරේ අර හරි විදිහට පාවිච්චි කරන්නේ මට මිලියන 5ක මුදල් ඉක්මනින් ගෙවන්න ඩිමාන්ඩ් කරනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න මෙච්චර කල් ඔන් බැලන්ස් ෂීට් උනා දැන් ඕෆ් බැලන්ස් ෂීට් ඕෆ් බැලන්ස් ෂීට් තිබ්බා දැන් ඕන් බැලන්ස් ෂීට් වෙන්න පටන් ගන්නවා. ඇයි? අදාළ පුද්ගලයා ණය නොගෙවන නිසා ඒ අදාළ බැංක් ගැරන්ටිට අදාළ ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් නොකරන නිසා නෙස්ලේ එක බැංක් ගැරන්ටි ක්ලේම් එකක් එවනවා. බැංක් ගැරන්ටි ක්ලේම් එක දීපු මගේ මා වෙත බැංකුව වෙත. දැන් මේක ඔෆ් එක ඕන් බවට පත් වෙන්න පටන් ගන්නවා. පැහැදිලිද? එතකොට අප කර ලිපියක් කොහොමද ඔෆ් බැලන්ස් ෂීට් ඉඳන් ඕන් බැලන්ස් ෂීට් වෙන්නේ? ගැරන්ටි එකක් ක්ලේම් වෙන තත්යකට ආවහම ඇයි ගැරන්ටි ක්ලේම් වෙන්නේ? අර කියන ආකාරයේ ඒ තියෙන අපකාර තත්ත්ව කොන්දේසි වලින් පිටට ගියොත් ප්‍රතිලාභියාට පුළුවන් ඒක ක්ලේම් එකක් එහෙම නැත්නම් අය කර ගැනීමේ ක්‍රමවේදයකට යන්න. එතකොට ඕක තමයි මූලික වශයෙන්ම අපකර ලිපියක් letter of guarantee එකකින් සිද්ධ වෙන කාර්යභාරය. මොනවා හරි නොතේරෙන තැනක් තියෙනවද? ඉතා කෙටියෙන් මම පැහැදිලි කරේ. මොකද නමුත් ඔයගොල්ලෝ හුඟක් වෙලාවට දන්නවා ඇති. නමුත් ඒවා අපිට අවශ්‍යයි සාමාන්‍යයෙන්. මේ තියෙන මේ වගේ කීපයක්. බැංක් ගැරන්ටි තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කස්ටම් ගැරන්ටි තියෙන්න පුළුවන්. shipping ගැරන්ටි තියෙන්න පුළුවන්. ගොඩාක් අපකර අපි දකිනවා. දැන් බැංක් ගැරන්ටි එක තමයි මම මේ පැහැදිලි කරේ. එක්කෝ goods එහෙම නැත්නම් services සම්බන්ධයෙන්. රේගු බදු ගත්තොත් සමහරට කස්ටමර් එකෙන් කියන්න පුළුවන් බඩු ටිකක් ආවා. ඒ බඩු ටික නිදහස් කරන්නට නම් බැංකුවකට ගිහිල්ලා මට අපකරයක් ගෙනත් දෙන්න. හරි මොකද සමහරලාට ඒ ආනයන කරුට එකවර මුදල් ගෙවා ගැනීමක් කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? එයා ටිකක් විකුණලා හෝ යම් ප්‍රමාණයකින් ගෙවන්නේ. හැබැයි ඒ වෙනකන් කස්ටම් ගැරන්ටි එකක් දෙනවා බැංකුවෙන්. ඊට පස්සේ බඩු එක නිදහස් වෙනවා. ඒ වගේම shipping ගැරන්ටි එක. සමහර වෙලාවට අපි LC එකකට බඩු ඕපන් කරලා බඩු ටික නැවට ඇවිල්ලා තියෙනවා. නැවෙන් ඇවිල්ලා තියෙන කොළඹට. ඔරිජිනල් LC ડોකියුමන්ට් ටික ඇවිල්ලා නැහැ බැංකුවට. ඔරිජිනල් LC ડોකියුමන්ට් එක ආවොත් විතරයි ඒ බඩු ටික නැව බාර නියෝජිතයට දුන්නම් බඩු ටික දෙන්නේ. දැන් මෙතන ඩෙමරේජ් එක ගහලා ඉන්න නිසා ඔරිජිනල් LC දැන් බැංක් ටු බැංක් එකේ රිස්ක් එකකුත් නැහැ. අපි shipping ගැරන්ටියක් නාවක අපකරයක් නිකුත් කරනවා අර
නැව් නියෝජිතයා වෙත. මෙයාට බඩු ටික නිදහස් කරන්න අපි shipping guarantee එකක් දෙනවා. මොකද LCA එකේ documents එක original ටික තැපෑලේ on the way. එතකොට අරයා භාණ්ඩ නිදහස් කිරීමක් කරනවා. එතකොට අන්න ඒව තමයි අපි දකින්න විදිහට guarantees. නැත්නම් payment guarantee එකක්, shipping guarantee එකක්, customer guarantee එකක්, right? එදිට අපි දකින්නේ. විටින් විටේ අපිට ඒවා දක්නට ලැබෙනවා. උපරිම කාලයක් තියෙනවද? බෑන්ක් ගැරන්ටි එකටද? සාමාන්‍යයෙන් ඔය බෑන්ක් ගැරන්ටි එක අවුරුද්දක් ඇතුළත අපි රිනියු කරන විදිහට තමයි බෑන්ක් ගැරන්ටි යන්නේ. සමහර ඒවා අවුරුදු 2-3 වෙන බෑන්ක් ගැරන්ටි තියෙනවා. generally 1 year renewable. අවුරුද්දකට පස්සේ අපි රිනියු කරන කියන මේක ඇත්තේ තමයි යන්නේ. නමුත් සමහර ඒවා නම් දැන් කස්ටමර් බොන්ඩ්ස් වගේ නම් කස්ටමර් ගැරන්ටි නම් මාස 3ක් ඒ වගේ. ඒවා ලොකු ප්‍රමාණයක්. මේ shipping ගැරන්ටි එකක් නම් ඇත්තටම සති 2-3ක්. මොකද බඩු ටික රිලීස් කරපුලා මේ LC ડોකියුමන්ට්ස් එක තව සතියකින් දෙහින් එනවනේ. එතකොට ඒක සමහරට එතනින් එහාට ඉවර වෙනවා. නමුත් බෑන්ක් ගැරන්ටියක් සාමාන්‍යයෙන් letter of guarantee payment guarantee වගේ ඒවා අවුරුද්දක් වගේ තමයි සාමාන්‍යයෙන්. නමුත් අවුරුදු 2-3 එහෙම නැත්නම් මාස 12-13ක් වගේ වෙන අවස්ථා 15ක් වෙන අවස්ථා එහෙම ඒවා අපි දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් අපේ ඔව් තමයි ශහන් ගැරන්ටි එකක් ඉෂුව කරන්නේ කස්ටමර්ගේ ලිමිට් එක බ්ලොක් කරලාද? එහෙමයි. ලිමිට් එක බ්ලොක් කියන්නේ අපිට අලුත් ලිමිට් එකක්ම හදලා දෙන්නත් පුළුවන්. අපි හිතමු දැනට මට ගැරන්ටි ලිමිට් එකක් නැහැ. එතකොට සුරකුමකට යටත් කළා මට ගැරන්ටි ලිමිට් එකක් මිලියන 5ක හදලා ගැරන්ටි ඉෂුව එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු දැනට මං ගාව තියෙනවා විනයම් ණය පහසුකම්, කෙටි කාලින චක්‍රීය ණයක්, ණයවර ලිපියක්, දිගු කාලින ණයක්. එහෙම තියෙන වෙලාවක අපිට හදිස්සියේ අලුතෙන් ලිමිට් එකක් මාක් කරන්න කලින් දැන් තියෙන ලිමිට් එක බ්ලොක් කරලා අපිට ගැරන්ටි ලිමිට් එකක් හදලා දෙන්න පුළුවන්. ඒ ක්‍රම දෙකම සාර්ථකව කරන්න පුළුවන්. හරි. තවත් කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවා? සර් ඒ කියන්නේ මේ මොන සුරකුමක් ඕනේද සර් මේකට ඕනේ නැද්ද සර්? සුරකුම ඕනද නැද්ද කියලා තීරණය වෙනවා පාරිභෝගිකයා මත. දැන් අපි හිතමු මෙහෙම ඔයාගේ හොඳම පාරිභෝගිකයෙක් නම් හොඳම කස්ටමර් කෙනෙක් නම් සීලම ණය පිළිවෙලට වෙනවා නම් අපි සමහරලාවට කෑෂ් මාජින් එක 125කින් විතර පටන් අරගෙන ගැරන්ටි ඕපන් කරන අවස්ථා තියෙනවා. මාස පතා යම් කිසි මුදලක් දාලා. එහෙම නැත්නම් බොහෝ අවස්ථාවන් වල අපි සුරකුමකට යටත්ව තමයි මේ ගැරන්ටි එක දෙන්නේ. මොකද ගැරන්ටි එක ක්ලේම් කරොත් ඕන් බැලන්ස් එකක් ඕන් බැලන්ස් ෂීට් උනොත් එහෙම අර පුද්ගලයාට ගෙවීමේ පහසුකම ගෙවීමේ හැකියාව ඒව තියෙනවද නැද්ද? එතකොට සුරකුමේ වටිනාකම මත තමයි ඊළඟට අපි තීරණය කරන්න ඕනේ ඒක අය කර ගැනීම. ඒ නිසා 90ක් විතරම අපි ඇත්තටම ගැරන්ටි එකක් දෙන්නේ යම් ආකාරයකට සුරකුමකට යටත් කරගෙන. එහෙමත් අවස්ථාවල තමයි 100ට යම් ප්‍රමාණයක් 50ක විතර මාජින් එකක් තියලා අපි ගැරන්ටි එකක් දෙන්නේ. ඒත් මාසපතා යම් ප්‍රමාණයක් ඒක බිල්ඩ් අප් එකක් හැටියට දාලා ගැරන්ටි එකේ ආවරණය වෙන ඒ කියන්නේ ඒ ගැරන්ටි එක තියෙන ණය මුදල් ගැරන්ටි බොන්ඩ් එක කව වෙන විදිහට අපි කෑෂ් මාජින් එකක් එහෙම නැත්නම් ඒක ඉහළට අරගෙන යෑමක් සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් කස්ටම් ගැරන්ටි එකක් shipping ගැරන්ටි එකක් ක්ලේම් කරන්නේ මොන වගේ වෙලාවකදද? කස්ටමර් ගැරන්ටි එකක් ඇත්තටම ක්ලේම් කිරීමක් වෙන්නේ මෙහෙමයි. ගොඩක් වෙලාවට කස්ටමර් එකේ තියෙන යම් කිසි ආකාරයක බඩු ටිකක් හරි මොනවා හරි රිලීස් කරන්න තමයි කස්ටමර් ගැරන්ටි එකක් දෙන්නේ. එතකොට අපි හිතමු යාට ඒකටත් දාලා ඩියුටි ටිකක් හෝ යම් ප්‍රමාණයක් යම් කිසි කාල සීමාවකදී පේ කරන්න කියන අන්ඩර්ස්ටෑන්ඩින් එකකින් තමයි අපි දෙන්නේ. මාස 3ක් කියලා හිතන්නකෝ. ඒ කාලය තුල නොවුනොත් කස්ටම් එකට පුළුවන් බැංක් එකට ක්ලේම් එකක් දීලා ඒක ගන්න. ඒ කියන්නේ අර කියන ඩියුටිස් වගේ දේවල් ගෙවන්න තියෙන එකක් තමයි කස්ටම් ගැරන්ටි එක. shipping ගැරන්ටි එක නම් ක්ලේම් එකක් වෙන්නෙම නෑ. මොකද shipping ගැරන්ටි එකේදී වෙන්නේ LC එක අපි බැංක් ටු බැංක් ඕපන් කරලා LC ડોකියුමන්ට් ටික අපිට ආවේ නැති කාල සීමාවක දවස් 5ක් 6ක 7ක කාල සීමාවකට shipper ඇවිල්ලා හාබර් එකේ නවත්තන් ඉන්න බඩු ටික බාන්න බැරුව. එතකොට බැංකුවෙන් shipping guarantee එකක් දෙනවා 3 times වගේ. අපි තුමුකෝ 300% කියලා කියනවා. මිලියන 5යි නම් මිලියන 15 විතර වටිනාකම shipping guarantee එකක් දීලා යාට කියනවා ඔයා බය නැතුව බඩු ටික බාන්න මේ shipping guarantee එක තියාගන්න. මොකද payment එකේ මොකක් හරි වුණොත් නැත්නම් එයාට ඇත්තටම වෙන්නේ යාට documents ටික දුන්නොත් විතරනේ බඩු ටික බාන්න පුළුවන්. එතකොට ඒ වෙනකොට එයා කියනවා shipping guarantee එක 3 times වල shipping guarantee එකක් එයාට දෙනවා. ඒක ක්ලේම් කිරීමක් ඇත්තටම වෙන්නේ නැහැ. මොකද මේ පැත්තේ LC document එක ආපු ගමන් ඒ transaction එක ඉවරයි. ඒක නිසා. අනිත් පැයට මොනවද තියෙන ගැටලු?
සාර මේ කෑෂ් මාජින් එකක් බිල්ඩ් අප් කරනවා කියන එක චුට්ටක් ආපහු පැහැදිලි කරන්න කොටස්. ඔව්. ඒක මෙහෙමයි. උදාහරණයකට අපි හිතමු සුරුකුමකට යටත් වෙලා බෑන්ක් ගැරන්ටියක් දෙනවා කියලා. එහෙම නැතුව අපි හිතමු එයාට කියනවා රයිට් මම මිලියන 5ක බෑන්ක් ගැරන්ටියක් වාට දෙනවා. හැබැයි ඔයා මට 50% කෑෂ් මුලින් දාන්න කියලා. එතකොට අපි හිතමු 2.5 මිලියන් කෑෂ් යා දානවා. දාලා ඊළඟට අපි හිතමු දැන් ගැරන්ටි එක අවුරුද්දක් කොහොම අවුරුද්ද පතා රිනියු කර කර යන්නනේ අපි මේ ව්‍යාපාරය කරන්නේ. එතකොට අපි කියනවා දැන් තවල් දැන් ඔයා ව්‍යාපාරික දැන් මේ මිලියන 5ක බෑන්ක් ගැරන්ටි දුන්නාම ඔයාට අමතරව වැඩිපුර බඩු වෙනවා. ඒකෙන් මුදල් හොයනවා. ඔයා මාසෙකට මට රුපියල් ලක්ෂයකමාරක විතර කෑෂ් බිල්ඩ් අප් එකක් දාන්න. නැත්නම් ලක්ෂයක කෑෂ් බිල්ඩ් අප් එකක් දාන්න. එතකොට මොකද කරන්නේ මාස පතා ලක්ෂය යන අවුරුද්දක් යන 1.2 අමතරව හැදෙනවා. අර 2.5 මේ 1.2 3.7ක්. එතන පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොටම මිලියන 5ක එක්ස්පෝෂර් එකෙන් මිලියන 3.7ක් මම කවර් කරලා ඉවරයි. තව අවුරුද්දක් රිනියු කරලා ඉවරනකොට මිලියන 5ම කවර් කරලා ඉවර වෙනවා. මොකද අර මාස පතා මම එකතු කර ගන්නා මුදලින්. හේතුව මොකද දැන් එයාට එහෙම මාස පතා කොටසක් අයින් කරන්නත් පුළුවන්. ඇයි? අමතර ලාභයක් එයා උපයනවනේ දැන් වැඩිපුර බඩු අරගෙන. ඒක මටත් වාසි. මොකද එතකොට මගේ සුරුකුමක් නැතත් අවුරුද්දක් යනකොට සුරුකුමේ යම් ප්‍රමාණයක් කවර් වෙනවා. තව අවුරුද්දක් දෙකක් යනකොට සුරුකුම 100ක් කවර් වෙනවා මට එයා තියෙන බෑන්ක් ගැරන්ටි එක සම්බන්ධව. ඒක නිසා තමයි අපි මේ විදිහට අමතර කියන්නේ සුරුකුමක් දැන් 100ක් තියෙනවා නම් හොඳයි. එහෙන් බැරි වුණොත් අපි අර වගේ ෆික්ස් ඩිපොසිට් එකක් දාගෙන එතනින් එහාට ඒක බිල්ඩ් අප් කරනවා මාසෙකට. තාමනාද යටලි තියෙනවා. Thank you sir. එහෙමනම් දැන් අපි ඊළඟ එකට යමු. මේ ඇවිල්ලා බොන්ඩ්ස්. ඉදිකිරීම් ශේෂ්ත්‍රයට විශේෂිත වෙච්ච බැඳුම් කර ලිපි තියෙනවා. දැන් මේක ටිකක් වැදගත් මම පැහැදිලි කරන්නම් පොඩ්ඩක්. දැන් අපි හිතන්නේ මෙහෙම. දැන් අපි සාමාන්‍යයෙන් අපේ තව කොන්ට්‍රැක්ටර්ස්ලා. මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ රජයේ වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්. එක එක කොන්ත්‍රාත්තු දැම්මහම ඒව බිඩ් කරනවා. හරිද? ඒකට අපි කියන බිඩ් බොන්ඩ් එකක්. නැත්නම් බිඩ් එකක් කියන. ඒ බිඩ් එක දුන්නම අපි මේක ඇක්සෙප්ට් කරා කියලා. රයිට්. ඇක්සෙප්ට් කරාම ඊළඟට මම දැන් කොන්ට්‍රැක්ටර් නම් මම මොකද කරන්නේ? මම කියනවා හරි මට බිඩ් එක ආවා. එහෙනම් මම වැඩේ පටන් ගන්නම්. අපි හිතමු මොනවා හරි ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ හොස්ටල්ස් හදන්න තට්ටු 5ක බිල්ඩින් එක. යුනිවර්සිටි එකෙන් කියන හරි එමනම් මිලියන 50ක කොන්ත්‍රාත්තුව ඔයාගේ අඩුම බිඩ් එක හෝ මේකට වට ලැබුණා. දැන් ඔයා වැඩ පටන් ගන්න. එතන මම කොන්ට්‍රැක්ටර් මට කියනවා මම වැඩ පටන් ගන්න ඕනේ. හැබැයි මට මුදල් ඕනේ. එතකොට යුනිවර්සිටි එකෙන් කියනවා හරි මම ඔයාලට මුදල් දෙනවා. ඔයා ඒක කරේ නැත්තම් මට මොකද්ද වෙන්නේ? ඔන්න. චිකන් එක් සිටුේෂන් එකක් නේ. යුනිවර්සිටි එක මට මුදල් මුලින් දෙන්න බයයි. මම වැඩේ නොකරයි කියලා මම කියනවා මට මුදල් දුන්නේ නැත්තම් වැඩේ පටන් ගන්න බෑ. ඔන්න තව අවස්ථාවක් එනවා. ඒකටත් යම් කිසි සහනයක් අපි සලකා බැලිය යුතුයි. ඊළඟට අනිත් එක තමයි දැන් මම වැඩ පටන් අරන් කරගෙන ගිහිල්ලා යනකොට යුනිවර්සිටි කල්පනා කරන රයිට් මේ මිනිස්සයා කරලා ඉවර වෙලා සල්ලිත් තරම් ගෙදර යයි. හැබැයි මොන හරි තට්ටුවක් හරි මොකක් හරි වෙලා කඩම් බැන්නොත් ළමයි ටික පිකට් කරයි වයිස් චාන්සලර්ගේ මේ කාමරේ තමයි වටලන්නේ. එහෙමනම් ඒකට මොකද්ද මට තියෙන විකල්පය? එතකොට කවුරු හරි කියනවා නෑ එහෙමනම් ඔයා ගන්න ක්‍රියාකාරී බැඳුම් කරයක්. performance bond එකක් ගන්න. මොකද මාස 6ක් 9ක් හදලා ඉවර වෙලත් මේ ගියාට පස්සේ අරයාගේ වගකීමක් තියෙනවා අන්න. ඔන්න දැන් එතනත් බදු මේ යම් කිසි ආකාරයක බොන්ඩ් එකක් ගැන කතා කරනවා. ඊළඟට සමහරලාට දැන් ඕක හදලා ඕකේ මේන්ටෙනන්ස් කරන්න නම් වෙනකොටත් ඔන්න මේ අපි ඒකට කියන්න පුළුවන් මේ මේන්ටෙනන්ස් එහෙම නැත්නම් අපි උඩ කියනවා මේ මොනවාද යම් ආකාරයක නඩත්තු කරගැනීම අවස්ථා තියෙනවා. ඒකටත් බොන්ඩ් එකක් කාත් එක්ක හරි ගහලා මොකද ඊට පස්සේ මොකද නැත්නම් මම කියන මිලියන 2ක විතර මම ගන්නවා මේන්ටෙනන්ස් බොන්ඩ් එකක්. ඒ අරගෙන ඔයා මේන්ටෙනන්ස් කරවා ආදේශයේ මේන්ටෙනන්ස් කරන්න දාලා ගියොත් මට මිලියන 2ක ක්ලේම් කරන්න පුළුවන්. ඒ වගේ දැන් ඔය ව්‍යාපාරික ඉදිකිරීම් ශාස්ත්‍රයට ආවේනික වෙච්චි බැඳුම් කර තියෙනවා. ඒ වගේ තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. ඒකේ මුලින්ම තියෙන එක තමයි ඔය මම කියන ලන්සු එහෙම නැත්නම් බිඩ් බොන්ඩ්. ඒ කියන්නේ දැන් මම අර කිව්ව කොන්ට්‍රැක්ටර් නම් මම ගිහිල්ලා යුනිවර්සිටි එකට ගිහිල්ලා මම මේක කරනවා කියලා කිව්ව පළියට එයා මට මේක දෙන්නේ නැහැ. එයා කියනවා ඔයා මේක ඇප්ලයි කරන්න. හැබැයි මේක වමට බිඩ් බොන්ඩ් එකක් අරන් එන්න ඕනේ. කොහෙන්ද ගේන්නේ? බැංකුවකින්. අපිට මුළු එක මිලියන 50යි නම් ඔකෙන් 100ට 1ක් විතර වගේ තමයි බිඩ් බොන්ඩ් එක. 1ක් 2ක් 3ක් උපරිම. ඒ කියන්නේ අපි දුම්කෝ සමහරට
ලක්ෂ 5ක් 1 මිලියන් වගේ තමයි බිඩ් බොන්ඩ් එක වෙන්නේ. ඒතකොට මේ බිඩ් බොන්ඩ් එක බැංකුවකින් මම අරන් ගිහලා යුනිවර්සිටියට දෙනවා. මම මේක බිඩ් කරනවා. බිඩ් එක හම්බුණා දාලා යන්නේ නැහැ කියන එකට තමයි අර බිඩ් බොන්ඩ් එක දෙන්නේ. නැත්තම් ඉතින් ඔක්කොම එකතු වෙලා අඩුම එක කියලා දාලා ඉවර වෙලා බිඩ් එක ආවන් පස්සේ මං කිව්වා අනේ දැන් නම් මට කම්මැලි මේක කරන්න බෑ කියලා. යුනිවර්සිටියකට ආය කරදරයක් නේ. තව පාරක් බිඩ් කරන්න තව කට්ටිය හොයන්න කරදරයක් නේ. ඒතර ඒක බලක්වනවා මම බිඩ් බොන්ඩ් එකක් අරන් ගිහලා දෙනවා. ඒතර මම බිඩ් එක ආවොත් මම වැඩේ කරනවා. අන්න බිඩ් බොන්ඩ් කියලා කියන්නේ ඒක. දෙක. දැන් අර මම කිව්වනේ බිඩ් එක මට ආවා. හැබැයි ආවට මම දැන් ඒක කරන්න ගියා මට සල්ලි ඕන කියලා මම කියනවා. මට සල්ලි ඕන. සල්ලි ගන්නකොට යුනිවර්සිටි එක කියනවා මම ඔයාලට සල්ලි දෙන්නම්. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් දෙන්න. ඔයා බොන්ඩ් එකක් ගේන්න. ඒකට කිව්වා ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් කියලා. අත්තිකාරම් බැඳුම් කර. ඒක මොකක්ද ඒක කියන්නේ? මම බැංකුවට ගිහලා කියනවා මට යුනිවර්සිටි එකේ කොන්ට්‍රැක්ට් එක ආවා. මට දෙන්නකෝ ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් එක. සාමාන්‍යයෙන් 20ක් වගේ තමයි ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් එක. ඒ කියන්නේ මිලියන 50න් 20ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිලියන 10ක් විතර නේ. 20ක් කියන්නේ. ඉතින් මම බැංකුවට ගිහලා කියනවා මට ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් එකක් දෙන්න මිලියන 10ක. ඒක මම ගිහලා යුනිවර්සිටි එකට දුන්නා. යුනිවර්සිටි එක කියනවා රයිට්. එහෙමනම් මෙන්න ඉනිෂියලි වාට මිලියන 5ක් 7ක් 8ක් 10ක් වැඩේ කරා. මම මොකද කරන්නේ මිලියන 10 ගත්තා. වැඩේ කරා. බිල් එක සබ්මිට් කරා. ආයෙ සල්ලි ගත්තා. ආයෙ කරා. දැන් ක්‍රමක්‍රමයෙන් කරගෙන යනවා. ඇඩ්වාන්ස් පේමන්ට් එක ගත්ත එකේ වාසිය මොකද යුනිවර්සිටි එකට? මම මිලියන 10 අරගෙන වැඩ කරේ නැත්තම් එයා ටැග් ගාලා බැංකුවට කියනවා මෙන්න මෙයා ඩිෆෝල්ට් මිලියන 10ක් මට ක්ලේම් එක එවන්න. මොකද ඇඩ්වාන්ස් පේමන්ට් බොන්ඩ් එකක් තියෙනවා. 2. 3 performance bond. කොන්ට්‍රැක්ට් එක වැඩේ ෂුවර්ද නැද්ද කියලා කලින් දන්නේ නැහැ. වැඩ කරගෙන යන හෝ කරලා ඉවර වුණාම හෝ මේ ව්‍යාපෘතියට මොනවා හරි වුණොත් performance එකට මොනවා හරි වුණොත් ඒක කව කරන්න මම ඉල්ලන performance bond එක. ක්‍රියාකාරී බැඳුම් කරයක්. 15ක් විතර දල වශයෙන් බැංකුව ඉෂු කරන එක. එතකොට මොනවා හරි දෙයක් අතරමැද සිද්ධ වෙනවා නම් ඕ පසුව වෙනවා නම් බැංකුවට පුළුවන් බැංක් එකට කියන්න මට මෙයාගේ performance ප්‍රශ්නයක් තියෙනවා මට දෙන්න ක්ලේම් එක. ඒ වගේ බැඳුම් කර අප ලිපි බොන්ඩ්ස් තමයි මේ සාකච්ඡා කරේ. ඒක ලංසු බැඳුම් කරේ නැත්නම් බිඩ් බොන්ඩ් වෙන්න පුළුවන්, ඇඩ්වාන්ස් පේමන්ට් වෙන්න පුළුවන්, පර්ෆෝමන්ස් බොන්ඩ් වෙන්න පුළුවන්, මේන්ටනන්ස් බොන්ඩ් වෙන්න පුළුවන්, රිටෙන්ෂන් බොන්ඩ් කියලා සමහරවිට සමහර ව්‍යාපෘති ඉවර වෙනකොට සියලුම දේවල් කරලා ලාභය 5% හෝ 10ක් ලාභය. ඒක රිටෙන්ෂන් මනි හැටියට තියෙනවා. ඒක ඇත්තටම නිකුත් කරන්නේ සෑහෙන කාලයක් යනකම් මොකද මේකේ ගැටලු තියෙනවද බලලා ඔක්කොම කළා තමයි රිටෙන්ෂන් බොන්ඩ් එක නිකුත් කරන්නේ. රිටෙන්ෂන් මනි නිකුත් කරන්නේ. ඉතින් ඒ වෙනකන් කොන්ට්‍රැක්ට් එකට ඉන්න බැරි නිසා එයා බැංකුවකින් ගිහිල්ලා රිටෙන්ෂන් බොන්ඩ් එකක් අරගෙන අර ප්‍රින්සිපල්ට දෙනවා. යුනිවර්සිටි එකට දෙනවා. ඒ දුන්නාම එයා ඒ මුදල රිලීස් කරනවා. මොනවා හරි ගැටලුවක් වුණොත් රිටෙන්ෂන් බොන්ඩ් එක ක්ලේම් වෙනවා. නැත්නම් ඉතින් ඒක එතනින්ම රිටෙන්ෂන් බොන්ඩ් එක ආකට යනවා. මොකද ව්‍යාපෘතියේ ගැටලුවක් නැත්තම්. දැන් මේ කියන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශේෂිත වෙච්ච ශේෂපත්‍රයෙන් පිටත තියෙන ණය පහසුකම්. මේවත් අර වගේම සුරකුමකට යටත් කරගෙන තමයි මේවා ලබා දෙන්නේ. ඊට අමතරව මූල්‍ය ප්‍රවාහයෙන් අපිත් එක්ක එවන්න කියන්න පුළුවන්. ඒ වගේම මාසිකව යම්කිසි ඉතිරි කිරීම් ප්‍රමාණයක් කරන්න කියන්න පුළුවන්. හරි? ඒ වගේ දේවල් ටිකක් මෙතනදී යෝජනා කෙරෙනවා. බලන්න ඔයගොල්ලන්ට මේක තේරෙනවද නැත්ද මොනවා හරි ගැටලු තියෙනවද කියලා? ප්‍රශ්න තේරුණාද බලන්න තේරෙන්නේ නැති කොටසක් තිබ්බද කියලා? අහලා තියෙනවද මේ වගේම සාමාන්‍ය වෙළඳපොලේ?
bid bond, retention bond, maintenance bond, performance bond, advance payment bond අහලා තියෙනවා. සද්දම නැත්තේ මේක තේරුණේව නැද්ද නැත්නම් හොඳටම තේරුණාද? අරුණ, මානසිකා, කලන, අමල්ෂා තේරුණාද? පැහැදිලිද? තේරුණා සර්. තේරුණා. හංසිකා ඔයාලා right ගිහාන් සමීර right very good thank you ප්‍රසාද් thank you ශමීර මොනහරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. මොකද දැන් මේ වගේ විභාගෙට ලොකුවට ආවේ නැති වුණාට ඉඳලා හිටලා අපිට අහන්න පුළුවන්. අපෙන් අහන්න පුළුවන් සාමාන්‍යයෙන් අත්‍යකාරම් බැඳුම් කර ලිපියක් පිළිසටහනක් ලංසු බැඳුම් කර එහෙම නැත්නම් දැන් ඉදිකිරීම් ශාස්ත්‍රයට අදාළ වෙන මේම ව්‍යවසායක කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන් සඳහා ඔබ යෝජනා කරන ණය නිපුව මොනවාද? අන්න ටග්ගාල ඔල්ලුවට එන්න ඕනේ මෙන්න මේ බැඳුම් කර જાති. හැබැයි දැන් එහෙම කියනක මම කල්පනා කරන්නේ මේගොල්ලන්ට මේ දිගු කාලින ණය දෙන්නත් පුළුවන්. ඒ දැන් අපි හිතමුකෝ ඒගොල්ලන්ගේ උපකරණ මිලදී ගැනීම සඳහා දිගු කාලින ණය දෙන්න පුළුවන්. ඒ වගේම තමයි කෙටි කාලින චක්‍රීය ණය ඕවර්ඩ්‍රාෆ්ට් එක මොකද එදිනදා දැන් පරිණඩි ගෙවන්න තියෙනවා, මෙහෙන් වේදන් තියෙනවා. හරි. මේ කෙටි කාලින චක්‍රීය ණයක් උනත් දෙන්න පුළුවන්. දැන් අපි හිතමු තව මෙහෙම දෙයක්. දැන් අපි මේ කතා කරන්නේ ඔක්කොම contingent liability නේ. මේවා දෙනවා. අපි අර වගේම හිතන්නකෝ දැන් ඔන්න මෙයා මොකද කරන්නේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා අපි එක ඕඩර් එකකින් ඕඩර් එකට batch by batch මේ වැඩ ටික ඉවර කරලා දැන් අපි යුනිවර්සිටි එකට දෙනවා. දැන් මිලියන 10ක ඇඩ්වාන්ස් පේමන්ට් එක බොන්ඩ් එක දුන්නාම ඒ මිලියන 10කට අදාළව මම වැඩ ටික කරලා මම මොකද කරන්නේ? ඒක මම යන යුනිවර්සිටියට සබ්මිට් කරනවා බිල් එක. හරි work done certificate එක කන්සල්ටන්ට් ඔක්කොම බලලා දැන් එතෙන්ට දීලා ඒගොල්ලන්ගේ process එකක් තියෙනවා. ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට් කන්සල්ටන්ට් අරගෙන දාලා මෙහෙට දාලා ඕක මුදල් ආපහු මට දෙන්න මාසයක් දෙකක් යන්න පුළුවන්. දැන් එතකන් මට අතේ මුදල් නැති වෙන්නත් පුළුවන්. අර එහෙම දෙනකම්. එතකොට සමහර වෙලාවට බැංකුවකට ආයෙවිල කියන්න පුළුවන් මම මෙහෙම වැඩ කරගෙන යනවා. work done certificate certify කරපුවා තියෙනවා. හැබැයි මට තව මාසයක් යනවා යුනිවර්සිටි එකෙන් payment එක එන්න. එතකොට එහෙමනම් මගේ මේ work done එහෙම නැත්නම් certified bill වලට against කීයක් හරි දෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? අපි short term loan එකක් මේ contractor දෙනවා. වැඩ ටික කරන් යන්න. හැබැයි ඒක කොන්දේසියක්. යුනිවර්සිටි එකයි අපි contractor අතර තියෙන tripartite එක. කියන ඔක්කොම මුදල් මගේ account එක ගාන මගේ බැංකුව හරහා යා යුතුයි. ඒතර contractor account එක තමයි අර මුදල් ටික ඉන්නේ. ඒක ආවම මගේ කපා ගන්න ඒවා සේවාගාස් ඔක්කොම අයින් කරලා අපි අයින් මේ තමයි අරයාගේ මුදල් ටික ලබා දෙන්නේ. පැහැදිලිද? ඒ වගේ ඒ කියන්නේ කෙටි කාලින චක්‍රීය ණය. එහෙම නැත්නම් short term loan දෙන්නත් පුළුවන්. term loan දෙන්නත් පුළුවන්. leasing වගේ දේවල්, hire purchase වගේ දේවල්, සමහරට machinery equipment ගන්න දෙන්නත් පුළුවන්. off balance sheet මේ වගේ දේවල් ගන්න දෙන්නත් පුළුවන්. overdraft වගේ දේවල් දෙන්න පුළුවන්. ඒකට හැම වෙලෙම කල්පනා කරන්න දැන් අර මම කිව්වා වගේ අපේ big picture එක. වරව කවුද? අවශ්‍යතාව මොනවද? අර මම කිව්වා වගේ ණය වර්ග වලට කොටස් වලට කඩා ගන්න. එතකොට ඒකට අනුව අපිට දැන් දෙන්න පුළුවන් ණය වර්ග මොනවද? ඒවල ස්වභාවයන් මොනවද? අවදානම් තිබේ. අවදානම් වුන් කරන්නේ කෙසේද? අපි කතා කරේ ඒකම තමයි ඔයගොල්ලෝ හිතන්නේ. මේ ප්‍රොඩක්ට් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට අපි අර අතන තමයි මේ යොමු වෙන්න හැම වෙලේම. හැම වෙලේම ටිකක් උඩ ඉඳන් අපි මේ දිහා බලනවා. මේක පොඩියට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන බිල් කරන්න අපි උඩට යනවා. අන්තිමට BCS මොඩල් එක විතරයි අපි මේ section 1 ඉවරනකොට තියෙනවා. borrower, credit, securities. දැන් අපි තාම borrower, credit තමයි ඉගෙන ගන්නේ. securities ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. ඕක ඉවර වෙනකොට අර මම කිව්වා වගේ right. කවුද borrower? සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා ඉදිකිරීම ශාස්ත්‍රය. ඔන්න borrower. එතකොට එයාගේ ලක්ෂණ ගත්තොත් කවුද ඒකේ ඉන්නේ? individualsලා, joint, sole proprietor, partnerships, companies, limited liability, government ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ආවේනික ලක්ෂණ මොනවද? පුද්ගලයෝ ගත්තොත් වයසද, සෞඛ්‍ය තත්ත්වයද, අර මම කිව්වේ පරණ ණය ගෙවීමද, right? එතකොට ඒගොල්ලන්ගේ behavior එකද, dependence ලද, experience එකද, exposure එකද, qualification ද, දැන් ඔන්න ටක් ගාලා ඔළුවට එනවා ඒක. ඔන්න දැන් බරෝ පැත්තක තියෙනවා. ඊළඟට ණය සුරුකුම් මොනවද? දීර්ඝ කාලින, කෙටි කාලින සුරුකුම් තියෙනවද? movable, immovable අපි ඉස්සරහට ඉගෙන ගන්න personal guarantee ද, corporate guarantee ද, shares ද, තොගේද, ණයගැතියන්ද 100ක් දේවල් අපිට කල්පනා වෙනවා. gold වෙන්න පුළුවන්, cash වෙන්න පුළුවන්. ඒකේ ස්වභාවයන් අපි දන්නවා. වටිනාකම් දන්නවා. හරිද? පොඩි ඉඩමක්ද, ලොකු ඉඩමක්ද, commercial land එකක්ද, agri land එකක්ද? මොන දැන් ඒකත් ඔළුවට ඇවිල්ලා ඉවරයි. ඊළඟට ණය නිපුව.
කෙටි දිගු කාලීන ඕෆ් බැලන්ස් ෂීට් ඔන් බැලන්ස් ෂීට් කාර්ක ප්‍රාග්ධන එහෙම නැත්නම් ස්ථාවර ප්‍රාග්ධන විශේෂිත ණය මුදල් කන්සම්ප්ෂන් ඒවා දැන් අපි ඒකත් 20ක් 30ක් අපි ගාව ප්‍රොඩක්ට්ස් තියෙනවා දැන් ඕටි කොහොමද තියාගෙන දැන් බලනවා රයිට් මෙයාගේ අවශ්‍යතාවය දිගු කාලීන කෙටි කාලීන කාර්ක ප්‍රාග්ධන එහෙම නැත්නම් ස්ථාවර ප්‍රාග්ධන නැත්නම් පුද්ගලික අවශ්‍යතාවය තියෙන පුළුවන් මෙතනින් බරවගෙන දැන් ප්‍රොඩක්ට්ස් එක කොහොමද මැච් කරන්නේ කොහොමද සුරුකම් මෙතෙන්ට ගේන්නේ කොහොමද අවදානම් අඩු වෙන්නේ මොනවද වාසි මොනවද අවාසි කොහොමද ස්ට්‍රක්චර් වෙන්නේ කොහොමද ප්‍රයිසින් ටෙනර් අදර් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් කොලැටරල් ගේන්නේ කොහොමද අන්නේ විදිහට ටක් ගාලා පිටන්න පටන් ගන්නවා ඒක තමයි මේ අපේ දැන් මෙතනින් එළියට යන්න ඕනේ මේක ඉගෙන ගන්න එක හොඳයි මේක ඉගෙන ගත්ත කියලා මෙතනින් නතර වෙන්න බෑ හැම වෙලේම දැන් අපි දැන් ඔයාලා කල්පනා කරන්න ඕනේ දැන් ඔන්න කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකේ ඔන්න කස්ටමර් කෙනෙක් දැන් අපි ප්‍රොඩක්ට්ස් ටික ඉගෙන ගත්තා දැන් කොහොමද අපිට මොනවද තියෙන අවදාන මොනවද තියෙන මාකට් එක මොකක්ද ඒගොල්ලෝ ඉල්ලන්නේ ඇයි මේක හොඳ නැත්තේ එහෙම නැත්නම් ඇයි මේක හොඳ මේක තවත් ඉම්ප්‍රූව් කරන්නේ කොහොමද කියන කතිකාවත තමයි දැන් ඕගොල්ලෝ ඩෙවලොප් කරගෙන උඩට එන්න ඕනේ මොකද නැත්නම් මෙතන හිර වෙන්න බෑ ඕගොල්ලෝ මේ කරන්නේ දැනුම ලබා ගැනීම මේක කෝ එක නම් වටේට අයිසින් ටික දාන්න ඕනේ ඕගොල්ලෝ දැන් අර BCS මොඩල් එක කියලා මම හැම වෙලේම ඔලුවට දාන්නේ ඒක ඔලුවේ තියාගෙන තීරණ ගත යුතු නිසා right එතකොට ඒ කාර්ක ප්‍රාග්ධනය සම්බන්ධ ටික මෙතනින් නිමා වෙනවා එතකොට අපි ඊළඟට බලමු ණය ලිපි ප්‍රශ්න මොනවා හරි ඒ වහන්සේ ගන්න. සර් මේ බොන්ඩ් එකක අනිත් ලෝන්ස් වලට වැඩිය රිස්ක් එක වැඩිද? බොන්ඩ් එකක අනිත් ලෝන්ස් වලට වඩා රිස්ක් එක වැඩිද කියලා කියන්නේ මෙහෙමයි. ඒක දැන් අපි ලෝන් එකක ගත්තොත් මූලිකම වෙන්න පුළුවන් දෙයක් තමයි day 1 ඉඳන්ම ඔයා ණය ආපසු ගෙවීමක් කරනවා. ලෝන් එකක වෙන්නේ ඒකයි. සුරුකුමකට යටත් කරලා දුන්නාම day 1 ඉඳන් හරි පළවෙනි මාස හෝ දෙක හෝ තුන හෝ පස්සේ ගෙවීම් කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? කාලෙත් එක්ක ණය මුදල අඩු වී යනවා එක. බොන්ඩ් එකක් බැලුමටම ඕෆ් බැලන්ස් ෂීට් එකක් හින්දා අවදානමක් නැති තරම්. එතකොට ඒකක තියෙන අවදානම කියන්නේ එයා නිසි පරිදි ඒ ව්‍යාපාර කටයුතු නොකරනවා නම් අපි හිතමුකෝ යාක ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කියලා. ඒ ගන්න මුදලෙන් නිසි පරිදි ඒ ව්‍යාපාර කටයුතු ඉදිකිරීම කටයුතු නොකර යා වෙන දේවල් කරනවා නම් ඔන්න ප්‍රශ්නයක් වෙනවා. ඒක අපිට තේරෙන්නේ නැහැනේ. අපිට තේරෙන්නේ නැත්තේ දැන් අපි නිසි පරිදි යත් එක්ක ගනුදෙනු කරගෙන අර කියන විදිහට පේමන්ට්ස් අපිට එන විදිහට අපි දිගටම ට්‍රැක් කරගෙන ගියොත් අපිට තේරෙනවා. නැත්තම් එකවරම අපිට ක්ලේම් එකක් ආවොත් මෙන්න මිලියන 10යි මෙයා කරේ නෑ. දැන් මොකද වෙන්නේ? කබලෙන් ලිපට. අපි ප්ලෑන් කරලා නෑ. යාගේ රීපේමන්ට් ගැන හරි අදහසක් නෑ. මොකද පටන් ගන්න තත්ත්වයට වඩා දරුණුයි දැන් තත්ත්වය. එතකොට වෙන්නේ ණය මුදලකට වඩා අවදානමක් වෙනවා මේක කන්වර්ට් වෙච්ච ගමන්. ඒක නිසා තමයි අපි අර කියන වගේ සුරුකුම් ගැනීම කියන එක කරනවා වගේම පසු විපරම් කියන එක. මේ ණය මුදල දුන්නට පස්සේ දීපු දවසේ ඉඳන්ම අපි පසු විපරමකට යනවා. නිසි පරිදි මේක ගෙවෙනවද? නිසි පරිදි ව්‍යාපාරය කෙරෙනවද? ඉදිකිරීම කරනවද? මූල්‍ය ප්‍රවාහ අපිට එනවද? එහෙම නැත්නම් අපි ක්වාටර්ලි රිපෝට්ස් අපි ඉල්ල ගන්නවා. හරි ඒ වගේ දේවල්. එහෙනම් ඊට අමතරව මෙයා පසුගිය කාලීනව කරලා තියෙන ව්‍යාපෘති මොනවද? ඒකේ වාර්තා කොහොමද? එයාට හම්බෙච්ච රෙෆරන්සස් මොනවද?
මෙයාර අපි කියනවා අපි ඉක්ටැට් කියලා ICTAD කියලා තියෙනවා රේටින් එක C1 C2 C3 ඒ විදිහට කොයි වගේ තැනකද ඉන්නේ. එතකොට මෙයා කාලයක් ඉඳන් බැලන්ස් ෂීට් P&L කොහොමද හදාගන්නේ? ඒව ගොඩාක් බලලා තමයි අපි මේ වගේ එකක් කරන්නේ. නමුත් බැලු බැලමට කාටද කියන්න පුළුවන් බොන්ඩ් එකක් ඕෆ් බැලන්ස් ෂීට් නේද ප්‍රශ්නයක් නෑ නේද කියලා කිව්වට ඇත්තටම ධර්ම තත්ත්වයකටපත් වෙන්නට පුළුවන්. මේවා අර කියන විදිහට කන්වර්ට් වුණොත්. මොකද කන්වර්ට් වෙච්ච ගමන් මෙයාගේ හොඳ තත්ත්වයක නෙවෙයි කන්වර්ට් වෙන්නේ. මෙයා යම්කිසි ආකාරයක ඒ ව්‍යාපෘති හරි පරිදි නොකරලා තමයි මේක අමාරු තත්ත්වයට වැටෙන්නේ. අමාරු තත්ත්වයට වැටුනොත් මෙයාට අර වගේ මාසික වාරික ගෙවන්න බැරි වෙනවා. ඇයි? මෙයා කරලා තියෙන ව්‍යාපෘතිනේ. ව්‍යාපෘතියක මාසෙපත්තා සල්ලි එන්නේ නැහැනේ. ව්‍යාපෘතිය බිල්ලකින් බිල්ලකටයි සල්ලි එන්නේ. එතකොට මේකේ වෙනම අවදානමක් තියෙනවා. අරක වෙනම අවදානමක් තියෙනවා. නමුත් බැලු බැලමටම අපි කියනවා බොන්ඩ් එකක් ගැරන්ටි එකට ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ප්‍රශ්නයක් නැත්තේ ඒ නිසි පරිදි ඒ ව්‍යාපෘතිය කඩගෙන යන තාක් කල් පමණයි. හැබැයි අර වගේ ස්ටෑන්ඩ් ස්ටිල් වෙලා කන්වර්ට් වෙච්ච ගමන් බොන්ඩ් එකක රිස්ක් එක එහෙම නැත්නම් බොන්ඩ් කන්වර්ටඩ් ලෝන් එකක රිස්ක් එක වැඩි ටර්ම් ලෝන් එකට වඩා. අන්තික හරියද? හරි සර්. එතකොට අපි මේ හරි ගානටම සිකියුරිටි එකකුත් අරගෙන නැත්තම් අපිට ප්‍රශ්නයක් වෙනවනේ යාගෙන් අය කරගන්න යාළුවා. අපිට සෑහෙන ප්‍රශ්නයක් වෙනවා. මොකද දැන්ටම වර්තමාන අපි ගත්තත් අපේ බැංකුවල ඒ වගේ ගොඩාක් අපහසුතාවලට අපිපත් වෙනවා. මොකද දැන් අපි සමහරලාට හරි ගාන සිකියුරිටි එක තිබ්බත් අපි සමහර අවස්ථාවල යාට తాවකාලික අයිරා පහසුකම් දීලා ඇති, කෙටි කාලෙන් චක්‍රීය ණයක් දීලා ඇති, අර බිල් එක පෙන්ඩින් තව පොඩ්ඩක් දීලා ඇති. එතකොට නෝමල් ප්‍රමාණයට වඩා චුට්ටක් ඉහළට ගිය අවස්ථාවක් තියෙනවා. මොකද හොඳට කරනවා කියන අදහසක් එක්ක. එකම මේක රිස්ක් එක තියෙන්නේ ඒ ණය මුදල් ආපස්සට ගෙවීම අඩු වෙලා නැති නිසා. ඒකට තියෙන ප්‍රිකෝෂන් එකක් තමයි මම කලින් කිව්වාගේ බොන්ඩ් එකක් වෙන්න පුළුවන්, බැංක් ගැරන්ටියක් වෙන්න පුළුවන් ඕනම එකක්. අපි මොකද කරන්නේ? අපි බලනවා මාසපතා මොනවාරි බිල්ඩ් අප් එකට යන්න. මොකද දැන් එයාට මාසපතා ගෙවන්නේ නැහැ නේ. එතකොට අපි කියනවා රයිට් වාට එන හැම බිල් එකෙන්ම 100%ක් අපි අයින් කරන්න බිල්ඩ් අප් එකට. ටික එකතු වෙලා මොකද වෙන්නේ? උඩට එනකොට යම් ප්‍රමාණයක් දැන් මේක කෑෂ් බෑක් කරගන්න අපිට පුළුවන් මේ බොන්ඩ් එකක් හරි ගැරන්ටි එකක් හරි. ඒක තමයි best way to manage this. ඔච්චර කිව්වත් කෑෂ් වලින් ආවට පස්සේ හදිසි වෙලාවක අර ක්ලේම් එකක් ගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මේක සෙටල් කරන්න ඕන කෑෂ්ට සෙටල් කරලා ඉතුරු ටික ටර්ම් අවුට් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රායෝගික තලයේ වෙන විකල්පයක් නැති අවස්ථාවන් වලදී. සර් එතකොට අපිට ඉන්ෂුරන්ස් එකකට වගේ යන්න පුළුවන්ද? ඉන්ෂුරන්ස් එකකදී අපිට තියෙන්නේ යන්නට පුළුවන්. හැබැයි ඉන්ෂුරන්ස් එකේ ලොජික් එකක් නැති වෙනවා. මොකද ඉන්ෂුරන්ස් එකකේ අපි ක්ලේම් කරන්න බැරි වෙනවනේ. ඉන්ෂුරන්ස් එකක් අපිට කරන්න පුළුවන් ෆයර් පුළුවන්, තෙෆ්ට් පුළුවන්, නැත්නම් ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ එකක් නේ අපිට කරන්න වෙන්නේ. නමුත් ඉන්ෂුරන්ස් එකක් තිබුණා කියලා ඉවරලා ව්‍යාපාරේ කඩන් වැටුන එකට ඉන්ෂුරන්ස් එකක් අපිට නැහැ. එතකොට ක්ලේම් එකක් අදන නැහැ. හැබැයි අපිට පුළුවන් නම් ඉන්ෂුරන්ස් කම්පැනිගෙන් හරි පේමන්ට් ගැරන්ටි එකක් ගන්න. එක්ස්පෝෂර් එක ටිකක් කවර් කරන්න. අන්න පේමන්ට් ගැරන්ටි එකට ගියොත් අපිට එතන ක්ලේම් එකක් තියෙනවා. එහෙම නැතුව ඉන්ෂුරන්ස් එකක් අපිට වැඩ නැහැ. එහෙම නැත්නම් අපි හිතමු මොනවා ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් කරගෙන ඒක අසයින් කරගත්තොත් ඒකේ තියෙනවා නම් මොනවා හරි මේ වැලියු එකක් අපිට මොනවා හරි මේවා කරගන්න. අන්න යම් ප්‍රමාණයක් ක්ලේම් එකක් තියෙනගෙන ඇඩිෂනල් කොලැටරල් එකක්. වැඩිපුරම අපි කරන්නේ මොනවා හරි දීපල හෝ යම්කිසි අපයක් තියා ගැනීම. එහෙම නැත්නම් මූල්‍ය ප්‍රවාහ අපි තුලින් පවත්වාගෙන යාම සහ නිසි පරිදි පසුවිපරම් කිරීම. ඔක්කොටම අමතරව මාසපතා යම් ආකාරයකට බිල්ඩ් අප් එකක්. කියන්නේ කොටස් අපි අයින් කරලා යම් කිසි තත්යකටපත් කිරීම. ඕක ටික තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. හරි සර් thank you. ඕකේ. වෙන මොනවද අනිත්‍යයට ගැටලු? අපි අලුත් එක පටන් ගන්න කලින් පොඩි මේක එතකොට වයින්ඩ් අප් කරලා මට ඊළඟ එකට යන්න පුළුවන්. right. එහෙනම් අපි අලුත් කොටසට යමු. එතනදී වෙන්නේ දැන් අපි ඒ කාර්ක ප්‍රාග්ධනවල මේක මෙන්න මේ ණයවර ලිපි කියන එක මම පොඩ්ඩක් ඉස්සෙල්ලා මේක පැහැදිලි කරලා ඉන්න. මොකද මේක කිව්වට මෙහෙම එකපාර තේරෙන්නේ නැති නිසා. ඉතින් අපිට ඊළඟ සතියේක දිගටම සාකච්ඡා කරන්න පුළුවන්. දැන් LC එකක්. එහෙම නැත්නම් ණයවර ලිපියකට එන්නට කලින් මම පොඩි හඳුන්වා දීමක් කියන්නම්. කොහොමද මේ ආනයන කරුවන් එහෙම නැත්නම් බැංකු එක්ක ගනුදෙනු කරනකොට තියෙන ක්‍රමවේද. මෙන්න මෙහෙම. අපි දැන් මූලික වශයෙන්ම ගත්තොත් අපිට ලංකාවේ ඉන්නවා කවුද? ආනයන කරුවෙක්. ජපානයේ ඉන්නවා අපනයන කරුවෙක්. අපි හිතමු ලංකාවේ ඉන්නවා කලන
අපි හිතමු ජපානයේ ඉන්නවා අපි හිතමුකෝ කලනගේ යාළුවෙක් බට් ජපනීස් කෙනෙක්. එතකොට අපි හිතමු දැන් මූල්ම වශයෙන් කලනට අවශ්‍යයි ජපානයේ යාළුවාගෙන් වාහනයක් ගෙන්න ගන්න. උදාහරණයක්. ඕකට තියෙන ක්‍රමවේද මොනවද? එකක් තමයි කලනට පුළුවන් සල්ලි කලින් යවන්න. cash in advance. එතකොට මොකද වෙන්නේ? කලනගේ රිස්ක් එක වැඩි. යාළුවා තමයි නමුත් වාහනේ වෙන්නේ නැත්තම්. හැබැයි cash in advance option එකට කලනගේ යාළුවා ගොඩක් කැමතියි. ඇයි? රිස්ක් එකක් නැහැ. මුදල් මගේ account එකට වැටෙනවා ජපානයේ ඉඳන් එයා කාර් එකේ වෙනවා. He is very much fine. But Kalana is at risk. ඔගේ අනිත් එක කලන කියනවා මට සල්ලි ටිකකුත් අමාරුයි. හැබැයි මම ගෙවනවා අනිවාර්යයෙන්ම. ඔයාට පුළුවන් ද කාර් එක ගෙවන්න. So goods in advance. අපිට sounds good but අරය බලනවා හරි වාහනේ යවනවා. කලන වාහනේ පදි සල්ලි එව්වේ නැත්තම් මොන එයා කල්පනා කරනවා. දැන් මොන options දෙකක් තියෙනවා. goods යවන්න පුළුවන් in advance, cash in advance. ඔය දෙකම එච්චර හොඳ ප්‍රොපොසිෂන් නෙවෙයි පාටිස් දෙක අඳුරන්නේ නැත්තම්. හැබැයි කලනගේ හොඳම යාළුවෙක් නම් ඕක ඉම්මැටීරියල්. ඒ කියන්නේ කලන සල්ලි කලින් යවුවත් පස්සේ යවුවත් යාළුවා goods කලින් යවුවත් පස්සේ යවුවත් ඉම්මැටීරියල් මොකද එච්චර පැහැදිලි ඒක ගැටලුවක් නෑ රීපේමන්ට් රිස්ක් එකක් නැත්තම්. නමුත් පාටිස් දෙක අඳුරන්නේ නැත්තම් ඉන්නේ රටවල් දෙකක නම් ආනයන අපනයන කරු විදිහට හඳුනා ගන්නවා නම් cash in advance කියන එක ගත්තොත් ලංකාවේ නැත්නම් කලනට රිස්ක් එකක් goods in advances ජපානයේ කෙනාට රිස්ක් එකක්. හැබැයි ওই දෙකම අදටත් ප්‍රැක්ටිස් වෙන ක්‍රමවේද. මම කිව්වේ යාළුවෝ දෙන්නෙක් නම් ඕක කරාට ගැටලුවක් නැහැ. කම්පැනි එකක් ඔය සබ්සිඩියරි එකකින් ඕක කරාට කමක් නැහැ. මොකද මමම තමයි අර පැත්තේ ඉන්නේ අනිත් පැත්තේ. සෝ ඒ ඔප්ෂන් දෙක තියෙනවා ওই විදිහට අන්තර්ජාතික වෙළඳාමේදී. තුන්වෙනි එක තමයි උලහලති documents against payments, documents against acceptance. දැන් මේ උදාහරණයක් ගත්තොත් කලනගේ යාළුවා මොකද කරන්නේ? වාහනේ නැවට දාලා කොළඹට එවන ගමන් කියනවා මම ඩොකියුමන්ට්ස් ටික බැංකුවකට එවනවා. ඔයා පේමන්ට් එක කරලා ඩොකියුමන්ට්ස් ටික අරගෙන වාහනේ ක්ලියර් කරගන්න. So that sounds good. ඒතර කලන පොඩි රිස්ක් එක අඩුයි. මොකද ඩොකියුමන්ට්ස් ටික බැංකුවට එනවා. එතකොට මම සල්ලි ගෙවුවහම බැංකුව දෙනවා ඩොකියුමන්ට්ස් ටික. ඒක අරගෙන මම යනවා ෂිපර් ගාවට. So technically නිකන් බඩු ටික ඇවිල්ලා මේවත් ඇවිල්ලා හැබැයි මේ බැංකුව දෙකක් අතර ඩොකියුමන්ට්ස් ටික මාරු වෙන නිසා පොඩි රිස්ක් එක අඩුයි කියලා කලන හිතනවා. අර යටත් එහෙමයි. බඩු ටික ආයෙ වෙනවා. මම බඩු ටික මෙතෙන්ට එනකොට මම ඩොකියුමන්ට්ස් ටික නැත්නම් ෂිපර් මට බඩු ටික දෙන්නේ නැහැ. So documents against payments. Sounds good but ගොඩක්ම control නැහැ. ඔගේ තව චුට්ටක් ඉස්සරහට documents against acceptance. ඒතර කලනගේ යාළුවා කියන කමක් නැහැ මට දවස් 100ක විතර සල්ලි වන්නකො කියලා acceptance එක මම කලන ගහන අස්සනට බඩු documents එක රිලීස් කරනවා කලන මේ ටික ගන්නවා දවස් 180කින් කලන වෙලා බැංකුවට සල්ලි ටික දැම්මම අතෙන්ට යනවා. හැබැයි ඒකේ documents against acceptance වුණාම දැන් ලොකු අවදානම අඩුවීමක් වෙන්නේ නැහැ. මොකද හදිසි හරි කලන මේක නොකරුවොත් බැංකුවට අදාළ නැහැ. නමුත් කලනගේ යාළුවට සල්ලි ටික නැති වෙනවා. මොකද අර acceptance එක කියන්නේ trust එකට මේක කරේ බැංකුවක් කරා එන එක විතරක් පොඩි වාසියක් එතන තියෙනවා. නමුත් කලන ගෙවුවේ නැත්තම් මට කරන්න දෙයක්වත් නැහැ. කලනවා ගෙවන්නේ නැද්ද කියලා අහලා අරහෙට කියනවා ඇරෙන්න මට කරන්න දෙයක්වත් නැහැ. එතකොට ඔය කියන ක්‍රමවේද දෙකත් බහුලව භාවිත වෙනවා DPDA. දැන් අපි හිතමු ඔය ටික වල තියෙනවා මම කියන ගැටලු ටිකකුත් තියෙන අතරතුර අන්තිම ක්‍රමවේදය එනවා letter of credit කියලා. ඕකාරට වඩා චුට්ටක් වෙනස්. ඒ letter of credit වලදී වෙන්නේ කලනගේ බැංකුව, කලනගේ යාළුවගේ බැංකුව. මේ හතර දෙනාම එකතු වෙලා තමයි මේ සිද්ධිය කරන්නේ. එතන හතර දෙනාම එකතු වෙලා මේ සිද්ධිය කරද්දී කලනගේ යාළුවා අඳුරගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. අඳුරගත්තේ නැතත් බැංකු දෙකක් ඩොකියුමන්ට්ස් එක සම්බන්ධ වෙලා කරන ට්‍රාන්සැක්ෂන් එකදී අවදානම අඩු වෙනවා. එයි අපි කලනගේ යාළුවයි මුලින්ම ඉන්වොයිස් එකක් ඇග්‍රීමන්ට් එකක් ඇග්‍රී වෙලා කියනවා රයිට් මට නැස්දා මෙන්න මේක තමයි මට ඕනේ. මේක තමයි ස්පෙસિෆිකේෂන්ස්. transaction agreed. කලනගේ බැංකුවට ගිහිල්ලා කියනවා LC එකක් ඕපන් කරනවා.
මගේ යාළුවාගේ බැංකුවට මෙන්න මේ ස්පෙસિෆිකේෂන් මෙන්න මේ විදිහට මට LC එකක් ඕපන් කරන්න. කනඩාගේ බැංකුවගේ යාළුවාගේ බැංකුවට දාලා කියනවා මෙන්න මේ විදිහට අපිට මේ වැඩේ කරන්න පුළුවන් නම් සුවියාදයක්. කලනගේ යාළුවා රයිට් කියනවා මම ඒක කරන්නම් ඇක්සෙප්ට් කරලා LC එක කන්ෆර්ම් කරලා මෙහෙට එවනවා. පළවෙනි කතන්දරය ඉවරයි. දැන් මොකද කරන්නේ? දැන් කලනගේ යාළුවා මේ ස්පෙસિෆිකේෂන් වලට වාහනය තෝරලා ඔක්කොම කරලා ජපානින් දානවා හාබරයකට. ඒක මේ පැත්තට කොළඹ හාබරයකට දැන් එනවා කායික. මොකද කරන්නේ කලනගේ යාළුවා? අර LC එකට අදාළ සියලුම විදිහට වැඩේ කරා ෂිපර්ට දුන්නා. ෂිපර්ගෙන් ගන්න ඩොකියුමන්ට්ස් එකත් අරගෙන ඒ බැංකුවට යනවා. බැංකුවට ගිය ගමන් ඩොකියුමන්ට්ස් ටිකේ නෝඩ ෂිපර්ට හෑන්ඩ් ඕවර් කරපු ඩොකියුමන්ට්ස් එක තියෙනවා. කලනගේ යාළුවට සල්ලි ටික දෙනවා. කලනගේ යාළුවාගේ බැංකුව ජපානයේ. කලනගේ යාළුවා සීන් එකෙන් එළියේ. සල්ලි ගත්තා එයා ඉවරයි. දැන් මොකද කරන්නේ? ජපාන් බැංකුවෙන් ලංකාවේ බැංකුවට කියනවා මෙන්න LC ඩොකියුමන්ට්ස් ඔක්කොම ඉන්න ඕඩ. ඕගොල්ලෝ කීප විදිහට අපි කිව්වා. දැන් කොළඹට එනවා මෙන්න කියලා ඩොකියුමන්ට්ස් ටික එනවා ලංකාවේ බැංකුවට. ආව ගමන් ලංකාවේ බැංකුව ජපානයේ බැංකුව සෙටල් කරනවා. ඒ බැංකුවත් පැත්තකට යනවා. දැන් ලංකාවේ බැංකුව කලමට කියනවා මෙහෙමයි ඩොකියුමන්ට්ස් ආවා. ඔයා කීප විදිහට ආවේ. මෙන්න ඩොකියුමන්ට්ස් ටික මට සල්ලි ටික දාන්න. ඩොකියුමන්ට්ස් ටික වාගන්න වාහනේ ක්ලියර් කරගන්න. කලන ආවා සල්ලි දුන්නා. බැංකුවේ ඩොකියුමන්ට්ස් ටික ගත්තා. ෂිපර් ගාවට ගියා. කාර් එක පැදගෙන ගෙදර ගියා. දැන් බලන්න මෙතනදී කාර් එක ආවද නැද්ද කෑෂ් දැම්මද නැද්ද ඉම්මැටීරියල් ඩොකියුමන්ට්ස් ටිකක් කට සබ්ජෙක්ට් ටු අපි ට්‍රාන්සැක්ෂන් එක ඉවර කරා. කලනගේ යාළුවා ජපානයේ රිස්ක් එක 0යි. කලන ලංකාවේ රිස්ක් එක 0යි. කලනගේ බැංකුව රිස්ක් එක 0යි. යාළුවාගේ බැංකුව රිස්ක් එක 0යි. මොකද අපි සියලුම දේවල් ඩොකියුමන්ට් එකේ ඉන්ටැක්ට් කම්ප්ලීට් වෙන විදිහට පර්ෆෙක්ට් විදිහට ට්‍රාන්සැක්ෂන් එක ගියා. ෂිපර් ආවා. ෂිපර් උනා ඩොකියුමන්ට්ස් ටික දුන්න ගමන් වාහනේ දුන්නා. එතකොට අන්න ඒ කියන ක්‍රමවේදයට ඔපරේට් වෙන ණය නිපැයුමක් තමයි letter of credit එහෙම නැත්නම් ණයබර ලිපියක් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මම දැන් ඒක කෙටියෙන් පැහැදිලි කරේ. දැන් එන සතියේදී එහෙම නැත්නම් සිකුරාදා උදේ ආපහු මෙතනින් අරගෙන තව චුට්ටක් පැහැදිලි කරන්න. ඕගොල්ලන්ට මම පැහැදිලි කරේ ක්‍රමවේද පහක්. cash in advance, goods in advance, documents against payments, documents against acceptance, letter of credit. ඒක ගොඩක්ම වැදගත්. අවදානම අඩුම එක තමයි letter of credit ණයවර ලිපිය. මම බෑග්ග්‍රවුන්ඩ් එකට පැහැදිලි කරේ. ඊළඟට අපි ඊළඟ සතියේ සිකුරාදා නැත්නම් මේ සිකුරාදා අපි මෙතනින් පටන් අරගෙන ආපහු චුට්ටි මොකද මම මේක කරලා එකපාර එළියට ගියේ නැත්නම් ආය නැත්නම් ඕක එතනින් පටන් ගන්න තව චුට්ටක් පැහැදිලි කිරීමක් කරන්න නිසා මොන හරි ගැටලු තියෙනවද මේ අද කරපු පැහැදිලි කිරීම තුල එහෙම නැත්නම් ඊට කලින් කරපු දේවල් තුල good ne sir DADP වෙන process එක චුට්ටක් කියන්න පුළුවන්. ඔව් DADP වෙනකොට වෙන්නේ අපි අර කතන්දරේම වෙනවා. හැබැයි ඩොකියුමන්ට්ස් ටිකක් අර බැංකුවේ මේ බැංකුවට ආවහම මේ බැංකුවේ අපි දැන් කලනෝ ගත්තොත් කලන මේ ඩොකියුමන්ට්ස් ටික අතර ගන්න ඕනේ සල්ලි ටික ගෙවලා. හැබැයි කලන සල්ලි ටික ගෙවුවේ නැහැ කියලා කියන්නේ. ඒව නැහැ කියලා කිව්වොත් අපිට කරන්න ලොකු දෙයක් නැහැ. ගෙවුවොත් අපිට අර බැංකුවට යවන්න පුළුවන්. බැංකුවට බැංකුවේ මොකොත් සම්බන්ධයක් එතනදී නැහැ. ඒකත් තියෙන්නේ කලනයි කලනගේ යාළුවා අතර තියෙන සම්බන්ධයන් වෙච්ච දෙයක්. හැබැයි ඒක cash in advance, good in advance වලට වඩා better බැංකු දෙකක් සම්බන්ධ වෙනවා. මොකද අර එක්කෙනාට පොඩි රිස්ක් එක අඩුයි. මොකද මම බැංකුව හරහානේ මේ payment එක එන්නේ. එතකොට දැන් අඩුම ගානේ DP එකේදී කලන document එක ගත්තේ නැහැ කියලා කියන්නේ බඩු ටික රිලීස් වෙන්නේ නැහැ කියන එක. අඩුම ගානේ ඒ assurance එක තියෙනවා. හරිද? නැත්තම් එහෙම වෙන්නේ cash and advance හරි goods in advance හරි කරපු ගමන්ම සල්ලි කලින් යවුවත් පාඩුයි බඩු එව්වත් පාඩුයි දෙන්න දෙපැත්තේ අතරමං වෙනවා. නමුත් මේ ක්‍රමේදී documents against payments උනොත් මම document release කරන්නේ මුදල් ලැබුණොත් පමණයි. ඒ ටික ගත්තොත් විතරයි අතන අරක ගිහිල්ලා ක්ලියර් කරන්න පුළුවන් වෙන්නේ.
දැන් සමහරලාට ඔබ ගොඩක් වෙලාවට වෙනවා දැන් ඇත්තටම මේ අපි දැන් ඩොකියුමන්ට්ස් against payments එනකොට බඩු ටික එවන්න කලින් අපි මෙතන DP bill එක ආවහම අපි payment එක කරනවා මෙතන. කරාම අර පැත්තෙන් ඇත්තට මේ payment එක release කරන්නේ shipperට බඩු ටික දැම්ම කියලා පෙන්නුවම තමයි මෙයාට payment එක කරන්නේ. ජපානයේ කෙනාට. මොකද අර තරම් solid නෑ. මොකද දැන් අපි මෙහෙන් සල්ලි ගෙවුවහම තමයි අර බැංකුව අරයට ගෙවන්නේ. කලින් එකේ LC එකේ එහෙම නෑනේ. ඩොකියුමන්ට් දුන්න ගමන් පේ කරා. මේක එහෙම නෙවෙයි. කලන මෙතෙන්ට ගෙවුව DP එකට ඩොකියුමන්ට්ස් ටික මෙතෙන්ට යනකොට මේ බැංකුව අර බැංකුවට ගෙවන්න ඕනේ. එතකොට තමයි මේ බැංකුව ජපානයේ බැංකුව ජපානයේ ඉන්න කස්ටමර්ට ගෙවන්නේ. අරට වඩා පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවා අර goods in advances and money cash in advance. මේ LC තරම් solid නෑ. DAK කියලා කියන්නේ ඩොකියුමන්ට් එක රිලීස් කරනවා මගේ අස්සනට. මේ කලනගේ අස්සනට. හැබැයි ඒකෙත් මේ දෙන්න අතර යම්කිසි විශ්වාසයක් ගොඩනගලා තියෙනවා. නමුත් එතෙන්දී එන්ෂුවර් කරන්න බෑ අපි ගෙවුවේ නැත්තම් ඩොකියුමන්ට් එකේ ඇක්සෙප්ටන්ස් කියලා ඉවර වෙලා කලනගේ යාළුවට කලන ඕන තරම් සල්ලි නොගෙ වෙන්න පුළුවන්. දවස් 180 ගෙන් සල්ලි නොගෙ වෙන්න පුළුවන්. හරි? එතකොට මට කරන්න දෙයක් නැහැ මේ බැංකුවට. මෙයා ගෙවුවේ නැත්තම් මම කියනවා මෙහෙමයි මෙයා ගෙවුවේ නැහැ කියන එක විතරක් කරනවා. අරයට ඇෂුරන්ස් එකක් නැහැ. හැබැයි නමුත් ඒ ක්‍රමවේදය ගොඩක් ප්‍රචලිතයි. හේතුව කාලයක් තිස්සේ ගනුදෙනු කරන දෙන්නෙකුට ඒගොල්ලෝ විශ්වාසය මත පදනම් වෙලා මේ දේ කරනවා. එතකොට බැංකුත් දෙකක් සම්බන්ධ වෙච්ච නිසා DAP එක documents against payments document against acceptance. document release කරනවා payment එක document release කරනවා අස්සනට. එහෙම නැත්නම් acceptance. ඉදිරි කාලයක තුලදී ගෙවනවා කියන විශ්වාසයට යටත් වෙනවා. ඒක තමයි DP and DA කියලා අපි කියන්නේ. නිමානි පැහැදිලිද ඒක? ඔව් සර් thank you. right. එහෙමනම් අපි අදට සමුගමු. ඊළඟ දවසේ අපි සිකුරාදා අර විශේෂ පන්තියක් ඒගොල්ලෝ දැම්මා. මම හිතන්නේ ඒගොල්ලෝ ලින්ක් එක එවයි. ඒ අනුව අපි සුපුරුදු වෙලාවට සම්බන්ධ වෙමු. එදා අපි ණයවර ලිපිත් එක්ක මේක සාකච්ඡා කරලා සුරකුම් ටිකක් සාකච්ඡා කරලා ඉවර කරගත්තොත් ඊට පස්සේ සතියේ ඉරිදට අපි පහුගිය ප්‍රශ්න පත්‍ර ටිකක් මේ සෙක්ෂන් 1 එක ආවරණය විදිහට අපි සාකච්ඡා කරන්න බලමු. එhmenan බොහොම ස්තුතියි සම්බන්ධ වීම ගැන. ඉදිරි සතියේත් ඔයගොල්ලෝ පරිස්සමෙන් වැඩ කටයුතු කරගන්න කියලා ආරාධනා කරන ගමන් අද සමුගන්නවා. බොහොම ස්තුතියි.